2021 දෙසැම්බර් මාස 12 වෙනි දින අද ඉතුරුවා හැරීමට සූදානම් වන විදර්ශනා භාවනාමය වැඩමුළුවේ 10 වෙනි සැසිය ආරම්භ කිරීමට සූදානම් වන මේ අවස්ථාවේදී ඒ ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි ඔබෙත් මගෙත් ශාස්ත්‍රු ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට දෙවරක් නමස්කාර කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි ඊට පෙර වැඩමුළු කීපයකදී අපි රූපස්කන්ධයේ නැත්නම් අටවිසි රූපය ගැන සාකච්ඡා කරමින් සතර මහා භූත රූප හේතුවෙන් හටගන්නා මේ අටවිසි රූපේම නැත්නම් මේ රූපස්කන්ධයට අයිති රූප 28 ගැන යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරා. ඒකම එදා ඊට පෙර පවත්වන වැඩමුළුවේදී මම ඔයගලාට මතක් කරා මේ අටවිසි රූපය සතර මහා භූත රූප හේතුවෙන් හට ගන්නා අතර ඒවා සඳහා ප්‍රත්‍ය හතරකුත් තියෙන බව මම ඔයගලාට මතක් කරා. අද මා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රත්‍ය හතරයි. ප්‍රත්‍ය හතර කියන්නේ මේ සතර මහා භූත රූප හේතුවෙන් මේ හට ගන්නා මේ රූප අටවිසි රූපය හට ගැනීම සඳහා සෑදීම සඳහා උදව් කරන අය හතර දෙනෙක් ඉන්නවා. ප්‍රත්‍ය හතරක් කිව්වේ ඒකයි. එතනින් අපි මුලින්ම ගත්තොත් මේ ප්‍රත්‍ය හතර වශයෙන් අපි ගත්තම එක වශයෙන් අපිට ගන්න පුළුවන් කර්ම ප්‍රත්‍ය. කර්ම ප්‍රත්‍ය. දෙක චිත්ත ප්‍රත්‍ය. තුන ඍතු ප්‍රත්‍ය. හතර ආහාර ප්‍රත්‍ය. මේ විදිහට ප්‍රත්‍ය හතරක් මේ අටවිසි රූපය සකස් කිරීම සඳහා උදව් වෙනවා. එයින් අපි ඉස්සෙල්ලාම කර්ම ප්‍රත්‍ය ගැන සාකච්ඡා කරමු. මේ කර්ම ප්‍රත්‍ය ගත්තම මේක අපිට මෙන්න මේ ආකාරයෙන් දෙකකට බෙදෙනවා. කර්ම ප්‍රත්‍ය කර්ම ප්‍රත්‍යයෙන් අපේ මේ අටවිසි රූපයෙන් රූප 28න් 18ක් හදනවා. රූප 18ක් හදනවා. මේ 18 මෙන්න මේ විදිහට ආකාර දෙකකට බෙදෙනවා. එක ආකාරයක් තමයි ඒකාන්තජ කර්මජ රූප. තියෙනවා 9ක්. ඒකාන්තද කර්මජ රූප 9ක් තියෙනවා. ඊළඟට අනේකාන්තද රූප අනේකාන්තද කර්මජ රූප 9ක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ කර්ම ප්‍රත්‍යයෙන් හදන රූප 18ක් තියෙන අතර ඒ කියන්නේ අටවිසි රූපේ රූප 18ක් කියනකොට තව ඉතිරි වෙන්නේ රූප 10යි. එතකොට මේ රූප 18ක්ම හදනවා කර්ම ප්‍රත්‍යයෙන්. එතකොට මේ රූප 18 අපි නැවත ආකාර දෙකකට බෙදනවා. ඒකාන්තද කර්මජ වශයෙන් රූප 9කුත්
අනේකාන්තජ කර්මජ රූප වශයෙන් 9. එතකොට මෙතෙන්දී මේ ඒකාන්තජ කර්මජ රූප කියන්නේ මේ රූප 9 ඒකාන්තයෙන්ම හදන්නේ කර්මයෙන් පමණයි. ඒ කියන්නේ වෙනත් කිසිම ප්‍රත්‍යයකට අනිත් ප්‍රත්‍ය වලට හදන්න බෑ මේ රූප 9. මේ කර්ම ප්‍රත්‍යයෙන් පමණමයි මේ රූප 9 හදන්න පුළුවන්. එතකොට එනම් අටවිසි රූපේ නැත්නම් අපේ මේ රූප ස්කන්ධයේ රූප 28න් 9ක් අනිවාර්යයෙන්ම හදන්නේ කර්මයෙන්මයි. වෙන කිසිම කෙනෙකුට හදන්න බෑ. ඒ වගේම අනේකාන්තජ කර්මජ රූප 9යි කියනකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ රූප 9 කර්මයෙන්ුත් හදනවා ඒ වගේම ඉත්වෙනුත් අනිත් ප්‍රත්‍ය වලිනුත් හදන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි රූප 9 කර්මයෙන් පමණමයි හදන්නේ වෙනත් කිසිම ප්‍රත්‍යයකට හදන්න බෑ. නමුත් මේ දෙවෙනි රූප 9 කර්මයෙන්ුත් හදනවා වෙනත් අනිත් ප්‍රත්‍ය වලටත් හදන්න පුළුවන්. ඒකයි අනේකාන්තජ කර්මජ රූප කියලා කියන්නේ. ඒක එහෙනම් දැන් අපේ අටවිසි රූපේ රූප 28න් 18ක්ම කර්මයෙන් හදනවා. ඒ 18 නැවත අපි වෙන් කරනවා අනිවාර්යයෙන්ම කර්මයෙන් පමණක්ම හදන රූප 9ක් තියෙනවා අතර කර්මයෙන් හදනවා වෙනත් ප්‍රත්‍ය වලින් හදන්න පුළුවන් රූප 9ක් වෙනම තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපි ඊළඟට බලමු මේ ඒකාන්තජ කර්මජ රූප 9 මොනවද කියලා අපි පොඩ්ඩක් සලකා බලමු. ඒකාන්තජ කර්මජ රූප 9 කර්මජ රූප 9 මොනවද කියලා අපි බලමු. මේ අත වශයෙන්ම මේ ඔබලට මේ ධර්මය ගැන ඔබලා අවධානයෙන් හරියට බැලුවොත් මේ ධර්මයේ ඊටාම යම් රටාවක් තියෙනවා සෑම දෙයකම. ඒක අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. මේ යම් දේවල් මතක තියා ගැනීම සඳහා අපිට මේ රටාව අවබෝධ කරගත්තොත් මේවා මතක තියාගන්න එච්චර අපහසු නෑ. මම හිතනවා මේ වෙන විට ඔබලා මේ අටවිසි රූපේ නම් ටික අඩු වශයෙන් ඉතාමත් හොඳින් දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ නිෂ්පන්න රූප 18කුත් අනිෂ්පන්න රූප 10කුත් වශයෙන් මේ රූප 28 සකස් වෙනවා. එතකොට අන්න ඒවා අපිට මතක තියාගන්න මේ කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටාවල් මේ වගේ තියෙනවා. මේ රට අපි මේවා කෙරේ වුණාවෙන් උනන්දුවෙන් මේවා දිහා බැලුවොත් අපිට දැක ගන්න පුළුවන් මේ රටාවල් මේවා. ඊයන්ව දැන් මෙතනත් බැලුවම මේ ඒකාන්තජ කර්මජ රූප 9 ගන්නකොට අපිට එනවා චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය තමයි පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක සෝත ප්‍රසාද රූපය. සෝත ප්‍රසාද රූපය. තුන්වෙනි එක දාන ප්‍රසාද රූපය. දාන ප්‍රසාද රූපය. හතරවෙනි එක ජීවා ප්‍රසාද රූපය. පස්වෙනි එක කාය ප්‍රසාද රූපය. දැන් මෙතෙන් එනකම් මේ රූප 5ම ගත්තම අපි දන්නවා අපේ මේ සත්වයාගේ ප්‍රසාද රූප 5 තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ අටවිසි රූපේ තියෙන ප්‍රසාද රූප 5. ඒතකොට මේ ප්‍රසාද රූප 5 තමයි මේ කර්මයෙන් තමයි අනිවාර්යයෙන්ම හදන්නේ. ඊළඟට අපි බලමු ඉතිරි රූප තව 4ක් තියෙනවා. ඒ හතරෙන් එකක් අපිට 6 වෙනි එක ස්ත්‍රී භාව රූපය. භාව රූපය. 7 වෙනි එක පුරුෂ භාව රූපය.
අටවෙනි එක වස්තු රූපය. නවවෙනි එක ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. දැන් එතකොට මෙන්න මේ රූප නවය ඔබලා පොඩ්ඩක් අවධානය යොමු කරොත් මේ සත්‍යයේ මේ රූප නවය ගත්තම මේ රූප නවය තමයි අතවසින සත්‍යය කියන්නේ. අනිත් ඒවා අවශේෂ රූප. මේ ටික තමයි සත්‍යයේ හරියටම සත්‍යය පෙනී හිටින්නේ මේ රූප නවයේ. චක්කු ප්‍රසාද රූපය ඇහැ. ඊළඟට කන. ඊළඟට අපේ නාසය. ඊළඟට අපේ දිව. ඊළඟට කය. ඊළඟට ස්ත්‍රී භාව රූපයේද පුරුෂ භාව රූපයේද කියන්නේ තමාගේ භාවයද. ඊළඟට වස්තු රූපේ තමාගේ හදවත. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ අපි මේකට කියනවා ආයුෂය කියලා. ආයුෂය සත්‍යයේ ආයුෂය වශයෙන් රඳාපවතින්නේ මෙන්න මේ ජීවිතේන්ද්‍රිය රූපේ. එතකොට ඔබලාට පේනවා ඇති මේ සත්‍යයේ ප්‍රධාන රූප ටික හදන්නේ කවුද? කර්මය. කර්ම ප්‍රත්‍ය වෙන කිසි කෙනෙකුට හදන්න බෑ. අනිත් ප්‍රත්‍ය එකකටවත් මේ නවය හදන්න බෑ. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මෙන්න මේ කර්ම ප්‍රත්‍යයේ හදන රූප ටික තමයි මේ සත්වයාගේ එහෙම නැත්නම් මේ රූප ස්කන්ධයේ රූප 28 අතරින් වැදගත්ම රූප ටික හදන්නේ කර්මයෙන්මයි වෙන කිසි කෙනෙකුට ඒව හදන්න බෑ. එතකොට මේ රූප ටික මත තමයි සත්වයාගේ හොඳ නරක දෙකම රඳාපවතින්නේ. එතකොට ඊළඟට අපි අනේකාන්තජ කර්මජ රූප 9ක් තියෙනවා. අනේකාන්තජ කර්මජ රූප 9ක් තියෙනවා. ඒ 9ත් අපි ඔය විදිහට බලමු පොඩ්ඩක්. ඒ 9 එන්නේ මේ විදිහට පළවෙනි එක පඨවි රූපය. දෙවෙනි එක ආපෝ. තුන්වෙනි එක තේජෝ රූපය. හතරවෙනි එක වායු රූපය. වර්ණ රූපය. ඊළඟට අටවෙනි එක ඕජා රූපය. එතකොට අපි මේ අනේකාන්ත කර්මජ රූප 9න් 8ක්ම මේ වෙනකොට මම ලියලා තියෙනවා. එතකොට ඔයගලට පැහැදිලි වෙනවා ඇති මේ රූප 8 මොනවද කියලා දැන් මතකයට එන්න ඕන හරියට. ඔයගලට දැන් මතක් වුණා මේ මොකද්ද මේ අනේකාන්ත රූප 9න් 8ක් වශයෙන් මේ මම ලියලා තියෙන්නේ මේක තමයි සුද්ධාස්තක රූප කලාපය. එතකොට මේකට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවිනිබ්බෝග රූපේ කලාපය කියලා. මේක සුද්ධාස්තක රූප කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ සතර මහා භූත රූප හතර. ඒවා එකතු වෙන තැන ඉබේම හැදෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් රූප හතරක්. එතකොට මේ රූප 8ට අපි කියනවා සුද්ධාස්තක රූප කලාපය. ඒ කියන්නේ සුද්ධ අෂ්ටකය. මේ වගේ අර්ථات එක්ක අපි මේවා තේරුම් ගන්නවා තමයි අපිට මතක තියාගන්න ලේසි. සුද්ධ අෂ්ටකය. ඒ කියන්නේ පරමාර්ථ රූප 8කය එකතු වෙකින් හැදෙන මෙන්න මේ රූප කලාපය. එතකොට මේක තමයි මේ රූප කලාප වශයෙන් හට ගන්නකොට අඩුම රූප ප්‍රමාණයෙන් හට ගන්නා රූප කලාපය තමයි මේ සුද්ධාස්තක රූප කලාපය. එතකොට 9 වෙනි රූපේ මොකක්ද කියලා අපි බලමු. 9 වෙනි රූපය අවකාශ රූපය. අවකාශ රූපය.
ඒකට දැන් මම කිව්වේ මේ වගේ මේ රටාවක් තියෙනවා කියලා එක අතකින් දැන් මෙතන මුලින්ම අපිට පෙන්වුණා ප්‍රසාද රූප පහ තමයි ඒකාන්තද කර්මජ රූප කර්මයෙන්ම සාධන ලද මේ රූප නවයෙන් පහක් කියන්නේ ප්‍රසාද රූප පහ. අපි ඒක මතක තියාගන්න ඕනේ ඔය විදිහට මතක තියාගන්න ඕනේ. ඊළඟට භාව රූප දෙක අපි. ස්ත්‍රී භාව රූපේ සහ පුරුෂ භාව රූපේ සත්‍යයයි. ඊළඟට වස්තු රූපේ. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපේ. එතකොට අපි දන්නවා මේ ජීවිතේන්ද්‍රිය රූපේ කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලට මතක තියෙනවද කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඊට පෙර මම මේ ගැන විස්තර කරලා තියෙනවා. දැන් මම කිව්වා මේ සත්‍යයේ ප්‍රතිසන්දිය ගන්නවත් එක්කම ඒ සත්‍යයගේ කර්මය නිරුද්ධ වෙනවා. ඒ ප්‍රතිසන්දිය දෙන කර්මය නිරුද්ධ වෙනවා එතනින්. එතකොට ඒ කර්මයෙන් හදන රූප හැදීම සඳහා මම කිව්වා කිරිමාවක් වාගේ අපි එහෙම නැත්නම් සුළු මාව කියනවා කිරිමාව කියන ආදි වශයෙන් සාමාන්‍යයෙන් දරුවෙක් ප්‍රසූත කරාම ඒ දරුවා මරණයටපත් වුණොත් ඉක්මනින්ම වාගේ ඒ දරුවා බලා ගැනීමට මවක් විදිහට යම් කිසි කෙනෙක් පත් කර ගන්නවා. මොකද එහෙම නැත්නම් පොඩි දරුවෙක් හදා ගන්න බැරි නිසා. ඒ වගේ මේ කර්මය නැමැති මව ප්‍රතිසන්දිය ගන්නවත් එක්කම මේ සත්‍ය ප්‍රතිසන්දිය දෙනවත් එක්කම ඒ කර්මය නැමැති මව මරණයටපත් වෙනවා. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා ඒ කර්මය. එතකොට ඒ කර්මයෙන් හදන රූප ඉදිරියට පවත්වාගෙන යෑමේ වගකීම පැවරෙන්නේ මෙන්න මේ ජීවිතේන්ද්‍රයේ රූපයට. එයා තමයි එතනින් පස්සේ මරණය දක්වා ආයුෂය කිව්වේ ඒකයි ඒකට හේතුව. ඒ සත්වයාගේ මරණය දක්වාම මේ කර්මයෙන් හදන රූප බලාගන්නේ වගකීම පැවරෙන්නේ මෙයාටයි. එතකොට එහෙනම් මෙන්න මේ කියන ජීවිතේන්ද්‍රයේ රූපය මේ සෑම කර්මයෙන් හට ගන්නා රූපයක් සමගම ඉපදිලා ඒ රූපත් එක්කම පැවතිලා ඒ රූපත් එක්කම මරණයටපත් වෙනවා. අපි දන්නවා රූපේක ආයු කාලය ඔයාලට දැන් මේවා මතක තියෙන්න ඕනේ. ඒකයි මම විශේෂයෙන් ඔයාලට කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මේ ගැඹුරු ධර්මයක්. මේ සුස්ක විදර්ශකයාගේ ගමනක් අපි යන්නේ. එතකොට මේ ගැඹුරු ධර්මය අපි ඒ වැඩසටහන් වලදී ඒවා අපි ධාරණය කරගෙන ග්‍රහණය කරගෙන දිගට ගියොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම කරන අයට තමයි මම මේ කිව්වේ අර රටාව පව පැහැදිලිව පේන්නේ. ඒ කියන්නේ අපි මුද අවධානයෙන් මේවා ගැන නැවත නැවත අහලා නැවත මෙහෙය කරන්න. භාවනා කරන්න. මේ භාවනාවේ තමයි අපි ධර්මයේ දකින්න තියෙන තැන. එකම තැන. ඒකෝ දැන් ඔයගලට සමහර වෙලාවට තේරෙන්නේ නැතුව ඇති. සමහර වෙලාවට ඔබ හිතනවා ඇති මේ මහත්ය මොනවද මේ අපිට දැන් මාස ගණන් අරගෙන පෙන්නන්නේ කියලා. නමුත් ඇත්ත මේක තමයි. අපි යමක් කරන්න යනකොට ඒක එහෙම පිටින්ම තියාගෙන අපි බැලුවට කවදාවත් බෑ. අපි දන්නවා ඔබ මේ නිවනට යන්නට තමයි ඔබ අපි සෑම දිනෙකම මේ දැන් කටයුතු කරන්නේ. ඒක නිවනට යන පුද්ගලයාට මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කියන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. එහෙම නැතුව නිවනට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෝනේ පංචස්කන්ධයේ රූපස්කන්ධය කියන්නේ ප්‍රධානම අවස්ථාවක්. ඒකම මම ඔයාලට මතක ඇති. අපි මේ රූපයෙන් තමයි මුලාවටපත් වෙලා තියෙන්නේ. මම ඔයාලට මේ වැඩසටහනේ මුල්ම වැඩසටහන හෝ දෙවෙනි වැඩසටහනේදී විස්තර කරා. හරි මේ යම් වැඩසටහනකදී ඔයාලට පැහැදිලි කරා. අපි ලිදේ රැටුණා නම් යම් කිසි කෙනෙක් ලින් කටෙන්ම එළියට එන්න ඕන කවදා හරි. වෙන එන්න ක්‍රමයක් නැහැ. ඒ වාගේ මේ සත්වය නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි.
මමේ මාගේ කියලා අල්ලන්න පුළුවන් මේ මමෙක් ඉන්නවා කියලා මේ රැවටීමටපත් වෙලා තියෙන මේ රූපස්කන්ධය නිසායි. ප්‍රධාන වශයෙන් ඒකයි. එතකොට අපි මං කිව්වා එහෙමනම් අපි මේ මිත්‍යාවේ මේ මුලාවේ ගොඩ එන්න තියෙන්නේ මේ රූපස්කන්ධයෙන්ම තමයි. එතකොට අපි ඔබ අපි දැනට මේ වෙනකොට හිතාගෙන ඉන්නවා මේ රූපස්කන්ධය කියනකොට මේ සම්මුති රූපය. මේ සම්මුති රූපය තමයි කියන්නේ. හැබැයි එතකොට අපිට මේක දිහා බලාගෙන හිටියට කවදාවත් අපිට මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරෙන්නේ නැහැ. යමක් අනිත්‍යයි කියනකොට අදහස් වෙන්නේ ඉතාම කෙටි කාලයක් තුලදී ඉපදිලා පැවතිලා නිරුද්ධ වෙනවා නම් ඒකට තමයි අපි අනිත්‍ය කියන්නේ. අපි මේ ලදරුවෙක් වශයෙන් ඉපදුන පුජ්‍යලයා ළමයෙක් වෙනකොට අන්න වෙනස් වීමක් වුණා. ළමයා ඊළඟට තරුණයෙක් වෙනකොට වෙනස් වුණා. අපි මේකට කියන්නේ අනිත්‍ය. මේක ඒ කියන්නේ මේකත් අපි මේ අනිත්‍ය මුලා වෙලා ඉන්නවා. ඒකයි මම කියන්නේ මේ අපි මේ වාගේ යම් මුලාවක් අපේ අවිද්‍යාව කියන්නේ ඒකයි. අපි මේ අනිත්‍ය කියන ලක්ෂණය මුලා වෙලා ඉන්නේ. එතකොට ඒ නිසා අපි මේ දැන් හිතාගෙන ඉන්නවා අනිත්‍ය කියන්නේ මේ ලදරුවා ළමයෙක් බවට පත් වුණා. ඇයි මේ අනිත්‍ය පේන්නේ නැද්ද කියලා අපි හිතනවා හුඟක් වෙලාවට. එතකොට ළමයා මේ තරුණයෙක් වුණා. තරුණයා ඊළඟට මැදපියේ වෙනවා. මහල්ලෙක් වෙනවා. අපේ මේ කොස් ටික කඩුවට තිබේවා සුදු වෙනවා. ඉතින් අනිත්‍ය තේරෙන්නේ නැද්ද කියලා අහනවා. හිතනවා අපි සමහර වෙලාවට. හැබැයි එතන අනිත්‍ය නැහැ. අනිත්‍ය කියන්නේ නැහැ ඒකට. අනිත්‍ය කියන්නේ ඊටාම කෙටි කාලයක් තුළ. කොටින් කියනවා නම් ක්ෂණයක් වෙනි කාලයක්. ක්ෂණයක් වෙනි කාලයක් තුලදී ඉපදිලා පැවතිලා යමක් මැරෙනවා. ඒ කියන්නේ මමය මාගේ කියලා අල්ලන්න තරම් කාලයක් යමක් පවතින්නේ නැහැ කියලා අපිට පේනවා. දැන් අද වශයෙන් මෙතන මේ කියන පංචස්කන්ධේ මේ රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන ස්කන්ධ පහ මොනම වෙලාවකවත් මම කියලා අල්ලගන්න තරම් වෙලාවක් මේක පවතින්නේ නැහැ. ක්ෂණයක් වෙනි කාලයකදී මේක වෙනස් වෙනවා. එතකොට අන්න ඒකට අපි කියනවා මිස අනිත්‍ය අපි හිතන විදිහේ අනිත්‍යක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතකොට නිසා අන්න අපි මේවා මෙන්න මේ විදිහට බෙදලා බලනකම් ඔබ මම හිතන්නේ මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ රූපස්කන්ධය කියනකොට මේ රූපේ සම්මුති රූපය ගැන නේද වැඩි වශයෙන් හිතුවේ. නමුත් දැන් ඔයගලට මේ වෙනකොට යම් මට්ටමකට අවබෝධයක් ඇවිල්ලා නැද්ද රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අපි හිතන විදිහේ දෙයක් නෙවෙයි. අත් වශයෙන්ම රූපස්කන්ධය කියන්නේ මේ විදිහට පරමාර්ථ රූප 28කට තමයි අපි රූප ගොඩ කියන්නේ. රූපස්කන්ධය. පරමාර්ථ රූප මේවා ශක්ති විශේෂ. මේවා ශූන්‍යතා ධර්ම. මේවා සුද්ධ ධර්ම. එතකොට අපි අර මම කලින් දවසේ ගාථාවකුත් වෙන්නා. කම්මස්සකාරකෝ නැති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති. ඒ වේතං සම්මදස්සන අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේ රූපස්කන්ධය කියන්නේ මොකද්ද? වේදනාස්කන්ධය කියන්නේ මොකද්ද? පංච රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී කියන ස්කන්ධ පහ කියන්නේ සුද්ධ ධර්ම ටිකක් නිසා මෙතන මේ සත්‍ය පුජ්‍යලයක් නැහැ. මේ කිසිම දෙයක් ශරණයක් වෙනි කාලයකට වඩා පවතින්නේ නැහැ. මමයි මාගේ කියලා අල්ලගන්න තරම් මේ එකම ස්කන්ධයක්වත් පවතින්නේ නැහැ කියලා අපි දකින්න ඕනේ. ඒ දකින්න යන්න අපිට කවදාවත් පුළුවන් කමක් නැහැ. මේ මම කියන මේ සම්මුති රූපේ තමයි රූපස්කන්ධය කියලා ඒක දිහා බලාගෙන හිටියට කවදාවත් ඔය කියන අපේ ධර්මතාවය දකින්න බැරි වෙනවා. එහෙනම් මේක තමයි විදර්ශනාව. මම එදා ඉඳලා ඔබලාට මේ කරන්නේ මොකද්ද? අපේ වැඩමුළුව විදර්ශනා භාවනාවේ වැඩමුළුව. එතකොට ඒ අනුව මෙන්න මේ රූප ගොඩ එක එක ආකාරයෙන් මම බෙදුවා. මේවා හදන්නේ කවුද? ආදි වශයෙන් යම් ආකාරයෙන් බෙදාගෙන යෑම කරනකොට දැන් ඔබලාට මේ සම්මුති රූපය තමයි අපේ රූපස්කන්ධය කියලා හිතාගෙන හිටපු ඔබලාට මේ වෙනකොට මේ රූපස්කන්ධයේ යථා ස්වභාවය පිළිබඳ යම් ප්‍රමාණයකින් දැකලා තියෙන්න ඕනේ. දකින්න ඕනේ. එතකොට මේ දැකීම සඳහා තමයි මම මේවා බෙදන්නේ. එතකොට අන්න මේ බෙදීම අනුව තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ රූපස්කන්ධයේ යථා තත්ත්වය. මම ඔයාලට කියලා තියෙනවා
ඕනෙම දෙයක යථා තත්ත්වය දකින්න නම් අපි ඒක විදර්ශනාවට ලක් කරන්න ඕනේ. විදර්ශනාවට ලක් කරනවා කියන්නේ විවිධාකාරයෙන් බෙදාගෙන යන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඝන විනිර්භෝගය කියලා. ඒකෝට ඒ නිසා මෙන්න මේ බෙදීම කරනකොට මේවා ඌමනාවෙන් අවබෝධයෙන් ඔබලා අවධානය යොමු කරලා මේවා හොඳට මතක තියාගන්න බලන්න. එහෙම කරොත් තමයි අපිට මේ ගමන ඉස්සරහට සාර්ථක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මම ඔබලට මුලින්ම උපමාවකින් පෙන්නනවා මේ සුස්ක විදර්ශකයාගේ ගමන ටිකක් බාධා සහිත ගමනක් තමයි. හැබැයි අනිවාර්යෙන් එයා ඉලක්කය කරා යනවා. කරදර මැදේ ගියා වුණාට එයා අනිවාර්යෙන් ඉලක්කය කරා යනවා. අනිත් සමහර වෙලාවට මේ යන ගමන් නිවනට යන ගමන සමහරට බොහෝම පහසු වෙන්න පුළුවන් ගමන. හැබැයි පහසුවෙන් ගියාට මේක අපේ බලාපොරොත්තු වෙන අපේ ඉලක්කය කරා නොයන්න පුළුවන්. මොකද හේතුව එක පැත්තකින් කියනකොට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සත්‍යයගේ මහගෙදර හතර අපාය කියලා. එතකොට එහෙනම් මේ ආත්ම භාවය තුළදී අපි යම් ප්‍රමාණයකින් බොහොම එමින් සීරුවෙන් කරදරයක් නැතුව ඇඟට නොදැනෙන්න අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා නිවනට යන්න. එහෙම කරගෙන යනකොට අපි මරණයටපත් වෙලා ඊළඟ ආත්ම භාවය අපි යන්න තියෙන ඉඩත කොහෙද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි යන්නේ සතර අපායට. ඒකට අපිට පුළුවන් මේ ගමන සම්පූර්ණ කරන්න. නමුත් මෙන්න මේ ගමන අත වශයෙන්ම අපේ වැඩසටහනේ එක ඉලක්කය අපේ ප්‍රධාන ඉලක්කය තමයි මේ ආත්ම භාවයේදීම නිවන අවබෝධ කිරීම. එතකොට අන්නේ යන ගමනේදී අපිට යම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මේ වගේ බෙදීම් කෙරීමේදී අපිට මේවා මතක තියාගන්න සමහර ටිකක් ලොකු උත්සාහයක් දරන්න වෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ විදර්ශනාව මගින් අපිට මේ ධර්මතා යම් ධර්මතාවය රූපස්කන්ධය කියන්නේ යම් ධර්මතාවය. ධර්මතාවය රූපස්කන්ධයේ යම් ප්‍රමාණයකින් අවබෝධ කරගන්න යථා තත්ත්වය මොකද්ද කියලා දැනගන්න මෙච්චර කාල අපි හිතාගෙන ඉන්නේ මේ නිත්‍යයි සුඛයි මම කියලා අල්ලගන්න කියන්නේ කිසිසේත්ම එහෙම මම කියලා අල්ලගන්න වෙනවද ක්ෂණයක් බැරි තුලදී ඇතිලා බිඳලා යන ධර්මතාවය මෙන්න මේ විදිහට බෙදාගෙන යනවා. අනේ මේ හදන ඒකාන්ත අනිවාර්යයෙන්ම කර්මයෙන්ම මම නම් හදන රූප නවයක් අනේ කර්ම රූප නවය කියන්නේ රූප නවයක් තියෙන බවත් එතනින් මේ ජීවිතේන්ද්‍රයේ රූපය කියන එක ගැන මම පොඩ්ඩක් විස්තරයක් කරේ. එතකොට මේ කර්මයෙන් හදන රූප 18 සඳහා අනිවාර්යයෙන් මෙන්න මේ කියන ජීවිතේන්ද්‍ර රූපය ඒ රූපත් සමගම හැදිලා ඒ රූපත් එක්කම පැවතිලා ඒ රූපත් එක්ක මැරිලා යනවා. මේ සෑම රූපයකම ආයු කාලය අපි දන්නවා චිත්තක්ෂණ 17ක් වෙන්නේ. ඒ කාලය ඇතුළතදී මේ ජීවිතේන්ද්‍ර රූපයත් ඉපදිලා පැවතිලා මැරිලා යනවා. සම්මුති මරණයටපත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට දැන් අපි මේ රූප 18 මේ විදිහට කොටස් දෙකකට බෙදලා අපි ඒවා ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගත්තා. එහෙනම් මේ සත්‍යය තුළ තියෙන මේ රූප ගොඩේ තියෙන වැදගත්ම රූප ටික හදන්නේ කර්මයෙන්ම පමණයි. ඒ රූප වෙනත් කිසි කෙනෙකුට හදන්න බෑ. ඒ රූප ටික මොනවද කියලා අපි දැන් පැහැදිලි කරගත්තා. ඒ වගේම කර්මයෙන් හදන අනිත් රූප නවයත් අපි මොනවද කියලා පැහැදිලි කරගත්තා. එතෙන්දී රූප 8ක් අපි බොහොම පහසුවෙන් අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. මෙතන සුද්ධාස්තක රූප කලාපය කියලා. ඊට අමතරව තව එක රූපයක් ආවා අවකාශ රූපය කියලා. අවකාශ රූපය කියන්නේ රූප කලාප වශයෙන් හැදෙන සෑම අවස්ථාවකම කලාප දෙකක් අතර ඉඩට තමයි අපි කියන්නේ
අවකාශය කියලා. අවකාශ රූපය කියලා. එහෙනම් මේ කර්මයෙන් හදන රූප හදන්නේ කලාප වශයෙන්. එතකොට ඒ කලාප වශයෙන් හදනකොට ඒ අතර ඒ කලාප දෙකක් අතර ඉඩ තියෙන නිසා ඒකට අපි කියනවා අවකාශ රූපයක් තියෙනවා කියලා. එතකොට දැන් අපි බලමු මේ කර්මජ රූප 18 ඊළඟට හදන්නේ කලාප වශයෙන් 9කින්. කලාප වශයෙන් 9කින් තමයි අපේ මේ කය තුල සත්වයාගේ කය තුල මේ රූප 18 කර්මයෙන් හදන්නේ තනිකර රූප නෙවෙයි. අපි මීට ඉස්සෙල්ලා කතා කරා මේ 8 රූපේ තියෙන රූප 28 ගත්තම මේ එකම රූපයක්වත් තනි රූපයක් විදිහට කොහෙවත් හැදෙන්නේ නැහැ. රූප කලාප වශයෙන් මිසක් හැදෙන්නේ නැහැ. එතකොට එතෙන්දී අපි ඊළඟට තව කිව්වා අඩුම වශයෙන් ඒ ඕනම රූපයක් හටගන්නේ සුද්ධාස්තක රූප කලාපයක් වශයෙන් මිසක් ඊට වඩා අඩු රූප සංඛ්‍යාවක් නැහැ. එතකොට එහෙනම් මේ 8 රූපේ තියෙන සෑම රූපයක්ම එක්ක සුද්ධාස්තක රූප කලාපයක් වශයෙන් හැදෙනවා. එහෙම නැත්නම් ඊට වැඩි රූප අපි කිව්වා රූප 9ක කලාපයක් 10ක කලාපයක් 11ක කලාපයක් 12ක කලාපයක් 13ක කලාපයක් වශයෙන් කලාප වශයෙන් හැදෙනවා. ඊට වැඩි කලාපත් නැහැ. රූප 8කට අඩු කලාපත් නැහැ. එතකොට ඒ අනුව බැලුවම මේ කර්මයෙන් හදන රූප 18 තනි තනියෙන් 18ක් විදිහට හදන්නේ නැහැ. ඔය 18 හදන්නේ කලාප වශයෙන් 9කින්. කලාප 9කින් තමයි හදන්නේ මේ රූප 18 මේ සත්වයා තුල. එතකොට මේ කලාප 9 මොනවද කියලා දැන් අපි ඊළඟට බලමු. මේකෙන් පළවෙනි කලාපය අපිට ගන්න පුළුවන් චක්කු දශකය කියලා කලාපයක්. චක්කු දශකය. චක්කු දශකය කියලා කලාපයක් විදිහට තමයි එකක් හැදෙන්නේ. කොහොමද? මෙන්න මේ චක්කු ප්‍රසාද රූපය කියන එක චක්කු දශකය කියලා දශක කලාපයක් විදිහට හැදෙන්නේ. එතකොට මොකද්ද මේ දශක කලාපය කියනකොට මෙතනින් අපි තේරුම් ගන්න ඕනේ චක්කු දශකය කියන්නේ චක්කු ප්‍රසාද රූපය රූප 10කින් යුක්ත දශක කලාපයක් විදිහට තමයි හැදෙන්නේ. ඒක අපි කෙටියෙන් හඳුන්වනවා චක්කු දශකය කියලා. ඒකට චක්කු දශකය කියනකොට මෙතෙන්දී අපිට මේ චක්කු දශකය මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන්. මම මේ ගැන මුලිනුත් ඔයාලට ටිකක් විස්තර කරලා තියෙනවා. දැන් ඒවා මතක් වෙලා එන්න ඕනේ. මේ චක්කු දශකය අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූප හතරට එකතු වෙනවා වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, වර්ණ ගන්ධ රස ඕජා රූපය. එතකොට මෙතන තියෙන මේ සුද්ධාස්තකය. එතකොට මේ චක්කු ප්‍රසාද රූපය කියන මෙන්න මේ කර්මයෙන්ම හටගන්නා මේ පළවෙනි රූපය වශයෙන් මම පෙන්වපු චක්කු ප්‍රසාද රූපය හටගන්නේ චක්කු දශකයේ වශයෙන්. ඒ කියන්නේ මේ සුද්ධාස්තක රූපයටම එකතු වෙනවා චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය. අනිත් පැත්තෙන් තව රූපයක් එනවා ජීවිතේනේ. මම කිව්වා කර්මයෙන් හදන සෑම රූපයක් එක්කම ජීවිතේන්ද්‍රිය රූපය කියන කෙනා ඉන්නවමයි කියලා. ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට දැන් අන්න රූප 10ක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි දශකයක් කිව්වේ කියලා. මේක දශක කලාපය කියලා අපි හඳුන්වනවා. ඒකට විශේෂයෙන් අපි මෙතෙන්ද කියනවා චක්කු දශකය කියලා. චක්කු දශකය. එතෙන්දී අපිට පේනවා මේ සුද්ධාස්තක රූප කලාපයට චක්කු ප්‍රසාද රූපයත් ජීවිතේන්ද්‍ර රූපයත් කියන රූප දෙක එකතු වෙලා මෙන්න මේ රූප 10ට අපි කියනවා චක්කු දශකය කියලා. ඔන්න ඔය ඒතකොට චක්කු ප්‍රසාද රූපය කියන රූපය හටගන්නේ චක්කු දශකය කියන දශකයක් කලාපයක් විදිහට මිසක්
ප්‍රසාද රූපේ විතරක් හටගන්නේ නෑ කොහෙවත්. එතකොට ඊළඟට ඔන්න දැන් මේ කර්මයෙන් හට ගන්න එක කලාපයක්. දශක කලාපය චක්කු දශකේ කියලා අපි කියනවා. එතකොට ඊළඟට දෙවෙනි එක තමයි දෙවෙනි කලාපය සෝත දශකය. සෝත දශකය. එතකොට මේ දැන් මේකයි මම කිව්වේ මේ වගේ තියෙනවා හොඳ රටාවක් තියෙනවා. මේ රටාව තේරුම් ගත්තම මේවා මතක තියාගන්න බොහොම ලේසියි. සෝත දශකය කියන්නේ දැන් මෙන්න මේ කියන සුද්ධාස්තක රූප කලාපයට දැන් අපි කිව්වා කර්මයෙන් හදා ගන්න පෙන්නවා සුද්ධාස්තකයක් අපි හද ගන්නවා කියලා මෙතන පෙන්නලා තියෙනවා. අනේකාන්තද රූප නවයේ තුල තියෙනවා සුද්ධාස්තක රූප කලාපය. එතකොට මේ සුද්ධාස්තක රූපය වන කර්මයෙන් හටගෙන ඒකට එකතු වෙනවා ජීවිතේන්ද්‍රිය රූපය. මෙතෙන්දී සෝත දශකය කියනකොට මෙතෙන්දී එකතු වෙන්නේ මොකද්ද? චක්කු ප්‍රසාද රූපය වෙනකොට සෝත ප්‍රසාද රූපේ එකතු වෙනවා. මේ චක්කු කියන එක වෙනුවට අපි සෝත කියන සෝත ප්‍රසාද රූපේ. දැන් මේකට අපි කියනවා සෝත දශකය කියලා. ඒකයි මම කියේ රටාව කිව්වේ මෙන්න මේ විදිහට මේ රටාව තේරුම් ගත්තම අපිට මේවා මතක තියාගන්න හරි පහසුයි. එතකොට දැන් මේකට අපි කියනවා සෝත දශකය. එනම් ඔන්න දැන් කර්මයෙන් හදන රූප 18 කලාප 9ක් වශයෙන් හැදෙන බව මම පෙන්වුවා වලට. එතකොට ඒකෙන් දැන් දෙවෙනි කලාපය තමයි සෝත දශකය. දැන් තුන්වෙනි කලාපය තමයි ගාන දශකය. ගාන දශකය. ඒ කියන්නේ ගාන ප්‍රසාද රූපේ. අපේ මේ නහය කියන්නේ ධර්මයේදී මේ මස් නහයට නෙවෙයි ගාන ප්‍රසාද රූපයට තමයි අපි නාසය කියන්නේ. එතකොට මේ ගාන ප්‍රසාද රූපය කියන්නේ ශූන්‍යතා ධර්මයක්, සුද්ධ ධර්මයක්, ශක්ති විශේෂයක්, විසක් වස්තුවත් ද්‍රව්‍යයක් නෙවෙයි. අන්නේ ප්‍රසාද රූපය මෙන්න මේ විදිහට ගාන දශකයේ වශයෙන් විසක් නයි රූපයක් වශයෙන් අපේ මේ සත්‍යය තුල හටගන්නේ නැහැ. ඒකට එනම් ගාන දශකයේ නැමැති කලාපයක් විදිහට හට ගන්නවා. ඒකට දැන් ඔබලට ඉතාමත් පහසුවෙන් පුරුවන් මේ ගාන දශකය කියන්නේ මොකද්ද? මේ සුද්ධාස්තක රූප කලාපයට ගාන ප්‍රසාද රූපයත් ජීවිතේන්ද්‍ර රූපයත් එකතු වුණාම එන මේ රූප 10ට අපි කියනවා ගාන දශකය කියලා. ගාන දශකය කියලා. මෙතන වෙනසක්කට එන්නේ මොකද්ද? මේ සෝත ප්‍රසාද රූපය කියන එක වෙනුවට අපි දානවා ගාන ප්‍රසාද රූපය. ගාන ප්‍රසාද රූපය. එතකොට ඔන්න දැන් අපි තුනක් සාකච්ඡා කරා. මේ කර්මයෙන් හදන රූප 18 කලාප වශයෙන් හදනකොට හැදෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා කලාප තුනක්. ඊළඟ හතරවෙනි එක තමයි ජීවා දශකය. චක්කු සෝත ගාන ජීවා. මතක තියාගන්න විදිය ලේසි. ජීවා දශකය. කොහොමද ජීවා දශකය එන්නේ? මෙන්න මේකටම මේ ප්‍රසාද රූපේ නම වෙනස් කරලා ගත්තම මොකද්ද? මෙතෙන්ට ජීවා දශකය කියලා ජීවා ප්‍රසාද රූපේ කියලා දාගත්තම ඒක ජීවා දශකය. රූප 10ක් තියෙනවා. ඒකේ ජීවා ප්‍රසාද රූපය ඇතුළත් වෙනවා. එතකොට මේක කර්මයෙන් හදන නිසා අනිවාර්යයෙන්ම ජීවිතේන්ද්‍ර රූපයක් තියෙන්න ඕනේ. ඒ අනුව මෙන්න මේ රූප 10න් යුක්ත කලාපයක් විදිහට තමයි අපේ මේ සත්වයාගේ දිව හටගෙන තියෙන්නේ. එතකොට අන්න අපි දැන් කලාප 4ක් ගැන සාකච්ඡා කරා. ඊළඟ පස්වෙනි කලාපය. චක්කු සෝත ගාන ජීවා කාය. කාය දශකය. කාය දශකය. එතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේකේ රූප 10 කාය ප්‍රසාද රූපය කියන එක මෙතෙන් එනවා. කාය ප්‍රසාද රූපය. එතකොට අපි මේකට කියනවා කාය දශකය කියලා. එතකොට බලන්න වෙනස් වුණේ ප්‍රසාද රූපය විතරයි එතෙන්දි වෙනස් වුණේ. අනිත් ටික ඔක්කොම එකයි. එතකොට මෙන්න මේ සත්වයාගේ කය වශයෙන් අපි හඳුන්වන මේ කාය ප්‍රසාද රූපය හටගන්නේ මේ වාගේ කාය දශක කලාපයක් මිසක්
වෙනත් තනි විදියට නෙවෙයි. ඉතින්දී අනිත් එක ඔයගලට දැන් මේ දශක කලාපයක් කියනකොට මේ කාය ප්‍රසාද රූපේ කාය කියලා අපි දේශයට කතා කරාට මේ කියන සම්මුති රූපේට නෙවෙයි අපි කාය කියන්නේ. කාය ප්‍රසාද රූපේ කියන්නේ. ඒක කාය ප්‍රසාද රූපේ කියන එක හැදිලා තියෙන්නේ මේ විදිහට කාය දශකයේ කියන රූප 10ක් එකතු වුණ කලාපයක්. මේ කාය දශකයේ කියන කලාපය මේ සත්වයාගේ මේ ශරීරයේ පුරා අස්සක් මුල්ලක් නැර පැතිරිලා තියෙන දෙයක්. එතකොට මේක ශක්ති විශේෂයක් මිසක් නැත්නම් සුද්ධ ධර්මයක් මිසක් ශූන්‍යතා ධර්මයක් මිසක් වස්තු ද්‍රව්‍යයක් මේ අපි හිතාගෙන ඉන්න කය නෙවෙයි. මේ කය තුල ශක්ති විශේෂයක් පැතිරිලා තියෙන මුළු සෑම තැනම. ඒ ශක්ති විශේෂයට තමයි අපි කියන්නේ කාය දශකය කියලා. ඒකෝ ඔය කාය දශකය මේවා ගැන යථා තත්ත්වයේ තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ කාය දශකය ආදී මේ එකක් හැදෙන්න ගත වෙන්නේ කොච්චර කාලයක්ද? කුඩා චිත්තක්ෂණයයි. කුඩා චිත්තක්ෂණයක් කාලය තුල මේ මගේ කය ඇතුලේ අස්සක් මුල්ලක් නෑර පැතිරලා තියෙන ඔය කාය දශකය නැමැති රූප කලාපය. මේ අස්සක් මුල්ලක් නෑර හැදෙන්න ගත වෙන්නේ කුඩා චිත්තක්ෂණ එකයි. ඒක අපි දන්නා කාලයට පරිවර්තනය කරාම තත්පරයෙන් 3000න් පංගුවක්. තත්පරේ 3000කට බෙදුවොත් ඒකෙන් එක පංගුවකට සමාන කාලයක් තුලදී මේ සත්‍යයගේ කය පුරාම පැතිරිලා මේ කාය දශකයේ හැට ගන්න පුළුවන්. හට ගන්නවා. ඒ වගේම ඔය හටගත්ත කාය දශකයේ අපි ජීවත් වෙනකන් ඉපදුන දවසේ ඉඳලා ජීවත් වෙනකන් සදාකාලිකව ඉන්න දෙයක් නෙවෙයි මේක. මේක තියෙන්නේ චිත්තක්ෂණ 17යි. ආයු කාලයේ චිත්තක්ෂණ 17යි. ඔය තත්පරයේ 3000න් පංගුවකදී හටගත්ත මේ කියන කාය ප්‍රසාද රූපේ වෙන නැත්නම් මේ කාය දශකයේ ජීවත් වෙන්නේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයෙන් 10න් පංගු 17යි. 1000කට බෙදුවම තත්පරේ පංගු 17කට අපි කියනවා මේ කාය ප්‍රසාද රූපේ නැත්නම් ඔය කාය දශකයේ ආයු කාලය ජීවත් වෙන්නේ එච්චරයි. ඒ කාලේ ඉවර වෙනවත් එක්ක මෙයා මැරෙනවා. ඒ මරණයට ගත වෙන්නේ කුඩා චිත්තක්ෂණයයි. ඒ කියන්නේ තත්පරයෙන් 3000න් පංගුවකදී මැරෙනවා. අන්න මේ විදිහට මේවා බෙදාගත්තම තමයි මේක අපි මෙච්චර කාලෙ හිතාගෙන ඉරපු කය කියනකොට මේ සම්මුති රූපයකනේ හිතාගෙන හිටියේ අපි. දැන් ඔබලට කියන්න පුළුවන්ද ඔය මේ සම්මුති රූපයේද කය කියන්නේ? කාය ප්‍රසාද. මේ අපේ සම්මුති රූපයේ මැරිලා යනවද ඉපදෙනවද මේ කුඩා චිත්තක්ෂණයක තත්පරයෙන් 3000න් පංගුවකදී මේක ඉපදෙන්න පුළුවන්ද? එතකොට මේක මැරෙන්න පුළුවන්ද තත්පරයෙන් 3000න් පංගුවකදී? එතකොට මේක ජීවත් වෙන්නේ තත්පරයෙන් 10න් පංගු 17ක කාලයක් පමණද? නෑ. එතකොට අපි මෙච්චර කාලේ හිතාගෙන ඉන්නු කය කියන්නේ මේ අපි ඇත්ත කයද? නෑ. කය නැමැති ධර්මතාවය අපි දැක්කේ නෑ මෙච්චර කාලයක්. එතකොට මේ කය නැමැති ධර්මතාවය දැන් අපිට දකින්න පුළුවන් උනේ කොහොමද? මෙන්න මේ විදිහට බෙදලා බැලීම නිසා. මේ බෙදනකම් කවදාවත් මේ යථා තත්ත්වය දකින්නේ නෑ. අපි මෙච්චර කාල මුලා වෙලා අවිද්‍යාව නිසා මේ වගේ යථා තත්ත්වය නෙවෙයි අපි දැක්කේ වැරදි තත්ත්වය. එතකොට දැන් මෙන්න මේ විදිහට මේවා බෙදාගෙන යනකොට තමයි මේවා දැකලා අපි අවසානයේ යම් කිසි දිනක දැක ගන්නවා මේ මුළු රූපස්කන්ධේම රූප ගොඩම ක්ෂණයක් පාසා හැදි විඳි යන දෙයක් මිසක් මගේ කියලා අල්ලගන්න තරම් කාලයක් පවතින්නේ නැහැ මේ රූප ගොඩම. එතකොට එතකොට අපි දැක්කා රූපස්කන්ධය අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නම් අපි දන්නවා ඊළඟට දුකයි නම් අනාත්මයි. ඔන්න ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ පුළුවන් වුණ දවසට තමයි අපි නිවන නැමැති ඉලක්කයට යන්නේ. එතකොට මේ නිවන නැමැති ඉලක්කයට යන්න අපිට මේ රූප කොට මේ සම්මුති රූපේ දිහා බලාගෙන ඉඳලා කවදාවත් අපිට ওই කියන තැනට යන්න පුළුවන් වෙන්නේ. දැන් මේ කියන විදිහට බෙදාගෙන යනකොට ඔයගොල්ලන්ට අපි මේ තැනට ටික කිට්ටු වෙන බව පේන්නේ නැද්ද? අන්න ඒ නිසා මේවා දිහා හොඳට ඔබ ගිහිල්ලා නැමෙත භාවනා කරන්න. ඒකයි කරන්න තියෙන්නේ. අපි මෙතන කතා කරන ටික පොඩ්ඩක් අහගෙන ඉඳලා ගියාට
සාමාන්‍යයෙන් මං හිතන්නේ කතාවක් තියෙනවා ඔබලා අහලා ඇති බණ අහන්න වගේ ඇහුවා කියලා කියනෝනේ අපි උපමාවට වෙන්නවා බණ අහන්න වගේ ඇහුවා. ඒ කියන්නේ බණ අහනවා කියන එක කොහොමද කියලා ඔබලම දැන් හිතා ගන්න. එතකොට එහෙනම් ඒ විදිහට අහලා නම් මේක හරියන්නේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම අපි අහගෙන ගිහිල්ලා මං කිව්වා මේක දැන් මං මේ කතා කරන මේ සියලු ටික ඔබලාට මේක එක සැරයක් ඇහුවට මේක ධාරණය කරගන්න බෑ. ඒක එච්චර ශක්තිය තියෙන මේ ප්‍රඥාවන්ත නෙවෙයි අපි. අපි දුර්වලයි හුඟක්. ඒ දුර්වල නිසා තමයි අපි මෙතන කාලයක් මේ සංසාරේ ඇවිදින්නේ. එතකොට ඒ නිසා ඒ අපි එකපාරෙන් මේක අහලා කවදාවත් මේක මං හිතන්නේ අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අත වශයෙන් මෙහෙම කරන්න ඔබලා බලාපොරොත්තු වෙනවා මම මේ අර ගඟට ඉනි කපන්නා වගේ වැඩක් කරන්නේ. මගේ වටිනා කාලයක් නැති කරලා මෙතෙන්ට ඇවිල්ලා මේ කරන දේ ගඟට ඉනි කපන්නා වගේ වැඩක් වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. ඔබලා එහෙම වුණොත් ලොකු මහා අපරාධයක් කරන්නේ. ඒ නිසා මම ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේවා ඊටාම තුමනාවෙන් අවධාරණයක මේ යුතුව මේවා ගැන නැවත මෙනෙහි කරන්න. අපි මේ කිසිම දෙයක් අපි තියෙන ත්‍රිපිටකයේ සූත්‍රයක් වුණා කියවලා ඒ කියවන සූත්‍රය සම්පූර්ණයෙන්ම දැනගත්තට ඔබලා දැක්කේ නෑ කවදාවත්. මේ සූත්‍රයෙන් පෙන්නන ඒ දහම අපි දකින්නේ නැහැ. එහෙනම් අපි මේ සූත්‍රයක් වුණත් අපි දැනගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් භාවනාවට දාන්න ඕන. ගිහිල්ලා අපි මෙනෙහි කරන්න ඕන. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මේ සූත්‍රේ කියලා ඒක ඇතුලේ තියෙන හරය එහෙම නැත්නම් ඒකේ තියෙන ධර්මතාවය අපි දකින්න පුරුදු වෙන්න. ධර්මතාවය දකින්න බෑ අපිට කවදාවත් ධර්මතාවය දැනගත්ත පමණින්. ධර්මතාවය දැනගත්ත එකනා අපි භාවනාවෙන් මේ ධර්මතාවය දකින්න ඕනේ. ඒක ඒ නිසා මේ මම ඔයාලට අත වශයෙන් මේ වාගේ මේවා අත්දැකීම් නැති නිසා තමයි මම ඔයාලට මේවා පෙන්වන්නේ. එහෙම ඒ මගින් ඔයාලා කොහොම හරි මේ නිවැරදි මඟට යෙදෙන්න ඕනේ. ඒ නිවැරදි මඟට යෙදුනම ඔයාලට ලස්සනට මේවා මේ කියන අරමම කියන රටාවල් පේනවා ඇති. ඒකෙත් තමයි ඔයාලට මේවා ටිකක් හුඟක් අමාරු විවාගේ තේරෙන්නේ. එතකොට එහෙනම් දැන් මම කිව්වා කාය දශකේ. ඔන්න එතකොට කර්මයෙන් හදන මේ රූප පහ හැදුවේ තනිකරම රූප පහ වශයෙන් නෙවෙයි දශක කලාප පහක් වශයෙන් හදලා තියෙන්නේ. එතකොට ඊළඟට 6 වෙනි කලාපයේ වශයෙන් එන්නේ මෙන්න මේ ස්ත්‍රී භාව දශකයේ වගේ ස්ත්‍රී භාව රූපය කියන රූපය හැදෙන්නේ ස්ත්‍රී භාව දශකයේ වශයෙන්. එතකොට ස්ත්‍රී භාව දශකය වශයෙන් හැදෙන්නේ. එතකොට ඒකෙත් මාත් දෙන්නේ මෙන්න මෙතෙන්දී මේ ප්‍රසාද රූපය කියලා දැන් මෙතනට අපි දාන්න ඕනේ භාව රූපය කියලා. භාව ප්‍රසාද රූපය කියලා කියන්නේ එතෙන් ප්‍රසාද රූප තියෙන්නේ පහයි. මේක භාව රූපය. ස්ත්‍රී භාව රූපය මෙතෙන්දී. ස්ත්‍රී භාව රූපය කියන එක දැන් මම මෙතන දැන් රූප 10ක් තියෙනවා. එතකොට මෙන්න මේ රූප 10ේ දශක කලාපයක් විදිහට රූප පිටුවක් විදිහට තමයි හැදෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ධර්මතාව ගැන ඔබලා මම පෞද්ගලික මේවා ගැන කතා කරනකොටත් මම පැහැදිලි කරා අපි මෙච්චර කල් හිතාගෙන හිටපු ස්ත්‍රී භාව රූපය කියන එක මෙතන ඇත්ත වශයෙන්ම ධර්මයේ සඳහන් වෙන ඇත්ත නැත්නම් යථා ස්ත්‍රී භාව රූපය. ඒතකොට ස්ත්‍රී භාව රූපය කියන එකත් ඔබලා දැන් අවබෝධ කරගන්නවා නම් ඔයාලට තේරෙන්න ඕනේ මේ භාව රූපය අර කිව්ව විදිහට තත්පරයෙන් 3000න් පංගුවකදී හැදෙන්නේ. මේ ස්ත්‍රී භාව රූපය ඒ ස්ත්‍රියගේ මුළු කය පුරාම අස්සක් මුල්ලක් නැර පැතිරිලා තියෙන රූපයකට තමයි මේ ස්ත්‍රී භාව රූපය කියන්නේ. එතකොට ඒ රූපය තත්පරයෙන් 3000න් පංගුවකදී අත වශයෙන්ම ධර්මයෙන් සඳහන් කරන විදිහට කුඩා චිත්තක්ෂණයකදී ඔය භාව රූපය හට ගන්නවා. අපේ කය තුලම. එතකොට වුන් අපි මේක කොහොමද මේක හටගන්නේ මේ විදිහට? තත්පරයෙන් 3000න් පංගුවකදී මේ මුළු කය පුරාම කොහොමද මේ භාව රූපය හටගන්නේ?
ඊළඟට ඒක තත්පරයෙන් 3000න් පංගුවකදී ওই භාව රූපේ මරණයටපත් වෙනවා. ගත වෙන්නේ එච්චරයි. ඒක ලෝක ජීවත් වෙන්නේ කොච්චර කාලයක්ද? චිත්තක්ෂණ 17යි. ඒ කිව්වේ මොකද්ද? තත්පරයෙන් 1000න් පංගු 17ක් වෙන ඉතාමත් කුඩා කාලයක් විතරයි මේක ජීවත් වෙන්නේ. එතකොට අපි හිතාගෙන හිටපු භාව රූපයද මේක? අපි මුලා වෙලා හිටියේ නැද්ද භාව රූපේ? අපි භාව රූපේ කියලා මේක තමයි අපි අවිද්‍යාව කියන්නේ. දැන් අන්න ඒ අවිද්‍යාව ක්‍රමයෙන් ප්‍රහාණය වෙලා ඔබලාගේ ප්‍රඥාව ටික ටික පහළ වෙගෙන මේ එන්නේ මේවා ගැන යථා තත්ත්වය දැනගන්න ඕනේ. එතකොට එහෙනම් ඔය වාගේ ඊළඟට ඔය වාගේ කුඩා කාලයක් තුලදී හැදෙන කුඩා කාලයක් තුලදී බිඳෙන ඉතාමත් කුඩා කාලයක් ජීවත් වෙන ඒ වගේම මේ කුඩා චිත්තක්ෂණයක් පාසා භාව රූපයක් හට ගන්නවා. සෑම කුඩා චිත්තක්ෂණයකදී භාව රූපයක් මේ සත්‍යය තුළ හට ගන්නවා. කුඩා චිත්තක්ෂණය ඒ කියන්නේ තත්පරේ 3000න් පංගුවට වතාවක් භාව රූපයක් හට ගන්නවා. එතකොට එහෙම ගියාම ඔයගලන්ට මම පෞද්ගලික දවසට මම හිතන්නේ සුළුවෙන් සාකච්ඡා කරා භාව රූප 50ක්ම එක සත්‍යයක් තුළ තියෙනවා. අර කියනවා වගේ භාව රූප 50ක් තියෙනවා. එතකොට දැන් ඔය අනුව අපි මෙච්චර කල් හිටපු භාව රූපේද ඔය? භාව රූප 50ක් අපේ තුල තියෙනවා කියලා. මුළු ශරීරය පුරාම මේක පැතිරලා තියෙනවා කියනවා. එතකොට මේ තොරතුරු අනුව මේවා තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරලා අපිට දුන්න දහම. එතකොට මේවා ප්‍රයෝජනෙට අරගෙන තමයි අපි යන්නේ බුද්ධත්වයට යන්න. එතකොට මේ තොරතුරු ආශ්‍රයෙන් අපි මේවා ගැන හිතනකොට අපිට දැන් මෙච්චර කාල හිතාගෙන හිටපු භාව රූපේ නෙවෙයි අපි හිතාගෙන හිටපු එක වෙනෙක් දෙයක්. ඒක අපි ලෝක මුලාවක හිටියේ. එතකොට මේ භාව රූපේ කියන්නේ ඊට වඩා සම්පූර්ණ හාත්පසින්ම වෙනස් දෙයක්. මේක ද්‍රව්‍යයක් නෙවෙයි. මේක ශක්ති විශේෂයක්. මේක සුද්ධ ධර්මයක්. ශූන්‍යතා ධර්මයක්. ආදි වශයෙන් මේකේ යථා තත්ත්වය ටික ටික අපිට තේරෙන්න ඕනේ. එතකොට මේ වාගේ උමනාවෙන් අපි මේ කෝටකට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ අනුව මම කියනවා දැන් ස්ත්‍රී භාව දශකයේ වශයෙන් තව කලාපයක් කර්මයෙන් අපි තුල හට ගන්නවා මේ සත්‍යය තුළ. හත්වෙනි එක තමයි පුරුෂ භාව රූපේ. භාව දශකේ. පුරුෂ භාව දශකේ. එතකොට මෙන්න මෙතන ස්ත්‍රී භාව රූපේ කියන එක වෙනුවට අපි පුරුෂ භාව රූපේ කියන රූපේ දැම්මම ඒ රූප 10ට අපි කියනවා පුරුෂ භාව දශකය කියලා. පුරුෂ භාව දශකය කියලා. එතකොට දැන් අපි කලාප 7ක් ගැන සාකච්ඡා කරා. කර්මයෙන් හට ගන්න කලාප 7ක්. ඊළඟට 8 වෙනි එක. මේ කියන වස්තු දශකය. වස්තු රූපය කියන එක හටගන්නේ කර්මයෙන් හට ගන්නවා වස්තු රූපය. ඒක හටගන්නේ වස්තු දශකයේ විදියට. හෘදය වස්තු දශකයේ වශයෙන් හටගන්නේ. ඒ කියන්නේ එතකොට එතනත් අපිට අර විදියට මේ රූප 10 මෙන්න මේ රූපය වෙනස් කරාම වස්තු රූපය. වස්තු රූපය කියන රූපය දැම්මම මේ සුද්ධාස්තක රූප කලාපයට වස්තු රූපයත් ජීවිතේන්ද්‍ර රූපයත් කියන රූප 10 එකතු වුණාම අපි ඔකට කියනවා වස්තු දශකයේ වශයෙන්. එතකොට මේ වස්තු දශකය කියන එකත් අපි මෙච්චර කාලෙ හිතාගෙන හිටපු අර මේ හද ගලවලා දෙන්න බලාපොරොත්තු වෙන හදවතද මෙහෙම තියෙන මේක වස්තු දශකය නෙවෙයි වස්තු පිණ්ඩය. මේක වස්තු පිණ්ඩය. මේක තුල තමයි මේ වස්තු දශකය පිහිටන්නේ. මෙන්න මේක තුල තියෙනවා දොඹැටයක් පමණ සිදුරක්. මේ දොඹැටයක් පමණ සිදුරේ තමයි මම ඔයාලට කිව්වා අඩපතක් පමණ ලේ එනවා. මේකට පිරිසිදු ලේ එනවා. මේක තුලට
පිරිසිදු ලේ එනවා අඩපතක් පමණ ඒ ප්‍රමාණය පිරුණාම ඉතිරි විතරක් හිස්ව තියෙනවා. ඔන්න ඕක ඇතුලේ තමයි අපේ වස්තු රූපේ නැමැති රූපේ ඉන්නේ. එතකොට අපි මෙච්චර කාලෙ හිතාගෙන හිටපු වස්තු රූපේද මේ වස්තු රූපේ කියන්නේ දහමේ. ඔය වස්තු රූපයත් කුඩා චිත්තක්ෂණයකට වතාවක් ප්‍රතිසන්දිය ගන්නකොටම තමයි ඉස්සෙල්ලාම කර්මයෙන් මේ වස්තු රූපේ වස්තු දශකයේ වශයෙන් හටගන්නේ. ඒ හටගත්ත වෙලාවේ සිට මං කිව්වා චුති සිතට චිත්තක්ෂණ 17ක් ආපස්සට ගණන් කරාම ඒ 17 වෙනි සිතේ උපාදාක්ෂණය දක්වා සෑම කුඩා චිත්තක්ෂණයක් පාසාම එක සිතක එක සිතක් ඉපදිලා පැවතිලා මැරෙනකොට වස්තු දශක 3ක් ඉපදිලා ඉවරයි. එක සිතක් ඉපදිලා පැවතිලා මැරෙනකොට උපාද තිති භංග කියනකොට උපාදේ එක දශකයකට තිතියේදී තව දශකයකට වස්තු භංගයේදී තව වස්තු දශකයකට වශයෙන් සෑම සිතක් එහෙම නැත්නම් චිත්තක්ෂණයක් ඇතුළතදී වස්තු රූප නැත්නම් වස්තු දශක 3ක් ඉපදෙනවා මේ සත්‍යය තුළ. එතකොට ඔබ මෙච්චර කාල හිතාගෙන හිටපු වස්තු රූපය කියලා හිතාගෙන හිටපු වස්තු රූපයද මේ? නෑ. එතකොට අපි ලොකු මුලාවක් වෙලා ඉන්න බව දැන් ඔබලට තේරෙනවා. මේ වස්තු දශකය කියන්නේ ප්‍රතිසන්දිය ගන්නකොටම ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණයේදී වස්තු දශකයක් හට ගන්නවා මුලින්ම. එතකොට එතෙන් පටන් ප්‍රතිසන්දි සිත ඇතුළතදී වස්තු දශක 3යි ඊළඟ භවංග සිතේදී තව වස්තු දශක 3යි ඊළඟ භවංග සිතේදී වස්තු දශක 3යි ආදි වශයෙන් මාද කිව්ව විදිහට චුතිසිත ඒ කියන්නේ තමාගේ භවයේ අවසාන කෙලවර සිතට වඩා ආපස්සට සිත් 17ක් ගණන් කරාම ඒ සිත් 17 වෙනි සිතේ උපාදක්ෂණය දක්වා ප්‍රතිසන්දියේ සිට ඔය අතර කාලයේ සෑම කුඩා චිත්තක්ෂණයක් පාසාම වස්තු දශකයක් ඉපදෙනවා කියලා ඔබ මෙච්චර කාල හිතාගෙන හිටියද දැනගෙන හිටියද? එතකොට එහෙනම් අපි මෙච්චර කාල හිතාගෙන හිටපු වස්තු දශකයේද මේ කතා කරන්නේ වස්තු රූපය ගැනද අපි දැන් මේ ධර්මයේ කතා කරන්නේ? එතකොට අපි මේ වෙන විට ලොකු මුලාවකටපත් වෙලා මේ සෑම ධර්මතාවයක් වස්තු දශකය කියන්නේ එහෙම නැත්නම් වස්තු රූපය කියන්නේ යම් ධර්මතාවයක්. මේ ධර්මතාවය ගැන අපි මෙච්චර කාල මුලා වෙලා හිටියද නැද්ද? එතකොට මෙන්න මේ විදිහට මේ මුලාව අපි තේරුම් ගන්න ඕනේ. අපි මෙච්චර කාල මෙහෙම මුලා වෙලා හිටියා. දැන් තමයි මේ වගේ යථා තත්ත්වය අපි දකින්නේ. ඒ කියන්නේ අපේ මෙච්චර කාල අපි තුල මේ වගේ ගැන තිබුණේ ලොකු අවිද්‍යාවක්. මුලාවක් තිබුණේ. ඒ මුලාව දැන් ටික ටික අයින් වෙගෙන ගිහිල්ලා අපි මේ වගේ ඇත්ත తත්වයේ දකිනවා. ඇත්ත తත්වයේ දකිනවා කියන්නේ මේවා අපේ ප්‍රඥාව අපි ටික ටික දැන් අපි පහළ කරගන්නවා. කියලා මේ වගේ යථා තත්ත්වයේ අවසානයේදී යම් කිසි දිනක මේ වගේ ඇත්තම යථා තත්ත්වයේ අවසාන කෙලවර මොකද්ද? ඔය සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ කියලා අල්ලන්න බෑ. ක්ෂණයක් පාසා ඉපදෙමින් මැරෙමින් යන දෙයක් මිසක් මේ කිසිම දෙයක් නිත්‍ය දෙයක් නෑ, සැප දෙයක් නෑ, ආත්ම දෙයක් නෑ. මේ සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඔන්න ඔය ඉලක්කයට අපි ආපු දවසට අපි මේ සතර දුකින් මිදෙනවා. එහෙනම් ඔතෙන්ද අපි එකපාරම පටස් ගාලා යන්න පුළුවන් වෙනවද කාටවත්? යන්න බෑ. අපි හැම කෙනෙක්ම මේවා එනම් ටිකින් ටික මෙන්න මේ විදිහට බෙදලා බැලීමෙන් අපි ටිකින් ටික මේ වගේ යථා තත්ත්වයේ අවබෝධ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මෙච්චර කාලයක් අපි මුලා වෙලා හිටපු මුලාවෙන් මිදිලා මේ යථා තත්ත්වයේ නැමැති ධහම දකින්නට අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒක දැකීම සඳහා අපිට දැන් මේ කරන කාර්යයෙන් අපිට මේ විදිහට බෙදා බැලීමෙන් තාමත් පහසෙන් පුළුවන්. එහෙනම් දැන් අපි කලාප 8ක් ඉගෙන ගත්තා. මේ කියන කර්මයෙන් හට ගන්නා කලාප 8ක්. 9 වෙනි එක තමයි ජීවිත නවකය. මෙන්න මේ ජීවිතේන්ද්‍රයේ රූපය කියන එක හැදෙන්නේ ජීවිත නවකයේ වශයෙන්. එතකොට ජීවිත නවකය. අනිත් ඔක්කොම අපි කියුවේ දසක කලාප. එතකොට එහෙනම් දැන් කර්මයෙන්
රූප කලාප 8ක් හැදෙනවා දශක කලාප. එතකොට එක කලාපයක් හැදෙනවා නවක කලාපයක්. මේක නවක කලාපයක් විදිහට හැදෙන්නේ. මේවා කලාප 8ක්. දශක කලාප 8කුත් නවක කලාප එකකුත්. කොහොමද මේ නවක කලාප වෙන්නේ? මෙන්න මෙතෙන්දී අපි මේ මෙතෙක් කල මේ දශක කලාප වශයෙන් දාගෙන ආපු එකේ මෙන්න මේක අපි අයින් කරාම මේ සුද්ධාස්තක රූපය කලාපයක් ජීවිතේන්ද්‍ර රූපයක් කියන මේ රූප නවයට අපි කියනවා ජීවිත නවකය කියලා. ජීවිත නවකය. ජීවිත නවකය. නවකය. මේවා දශක මේක නවකය. එතකොට ඒකේ තියෙන රූප නවයයි. එතකොට අපි ඒක කියනවා නවක කලාපයක්. එහෙනම් දැන් ඔබලාට පැහැදිලිද මේ සත්‍යය තුළ කර්ම ප්‍රත්‍යයෙන් රූප 18ක් හදනවා. මුළු ලෝකේම තියෙන්නේ රූප 28යි. ඒ 28න් 18ක්ම හදන්නේ කර්මයෙන්. ඒ කර්මයෙන් හදන රූප 18 හදන්නේ මෙන්න මේ විදිහට කලාප 9ක් වශයෙන්. එහෙනම් මේ සත්‍යය තුළ කර්ම ප්‍රත්‍යයෙන් හදන රූප ටික මෙන්න මේ විදිහට කලාප 9ක් වශයෙන් කියන්නේ හැදෙන්න තියෙනවා. එතකොට කලාප 9ක් කියනකොට ඔබ හිතන්න එපා කර්මයෙන් හැදෙන රූප කලාප 9යි මේ සත්‍යයේ කය තුල තියෙන්නේ කියලා. 9 ආකාරයක කලාප නිසා කලාප 9යි නෙමෙයි රූප කලාප අනන්ත සංඛ්‍යාවක් මේක ඇතුළේ. දැන් අපි කියවනේ වස්තු දශක විතරක් 50ක් එක තැන තියෙනවා කියලා. එතකොට චක්කු දශක 50ක් ඇහි තියෙනවා. එතකොට සෝත දශක 50ක් තියෙනවා. එතකොට දශක කලාප 50ක් එතන. එතකොට එහෙනම් දැන් අපි අර විදිහට කලාප 9යි තියෙන්නේ මේ ශරීරයේ සත්ත්ව ශරීරයේ ඇතුළත කර්මයෙන් හැදුන කලාප 9යි කියලා ගත්තොත් ඒක වැරදි අවබෝධයක් කියලා දැන් තේරෙනවද? 9 ආකාරයක 9 ආකාරයක දශක කලාප වශයෙන් සහ නවක කලාප ආදී වශයෙන් මේ කර්මජ රූප කලාප හැදෙනවා මේ සත්‍යය තුල. එතකොට 9 ආකාරයක කලාප තියෙනවා කියන එකයි ඉතින් අදහස් කරන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් මේ මම මේ කර්ම ප්‍රත්‍යයෙන් හදන රූප ටික ගැන විස්තරයක් කරා. ඒ වගේම ඒවා හදන්නේ රූප හදන්නේ තනි තනිව නෙවෙයි දශක කලාප නවක කලාප ආදී වශයෙන් හදන්නේ කියලා ඒ බව පැහැදිලි කරා. ඊළඟට ඔබට පුළුවන් වෙන්න ඕන තව දුරටත් විග්‍රහයක් කරගන්න. මෙතනින් බැලුවම දැන් අපි කිව්වා මේ සත්‍යයේ රූපස්කන්ධේ. එහෙම නැත්නම් මේ ලෝකයේම තියෙන මුළු සියලුම රූප ටික ගත්තම ඒකත් පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය කියලා අපිට කියන්න පුළුවන්. ඒ තියෙන රූප 28යි. ඊට වඩා නැහැ. ඒ 28න්ම 18ක්ම හදන්නේ කර්මයෙන් බවයි. එතකොට ඊළඟට තවදුරටත් අපිට පුළුවන් ඊළඟට මේ කර්මයෙන් හදන රූප 18 අර රූප 28න් මොන රූප ටිකද කියලා අපිට ටිකක් වෙන් කරලා බලන්න පුළුවන්. දැන් අපි ගත්තා අපි දන්නවා නිෂ්පන්න කියලා රූප 18ක් තියෙනවා අපිට. නිෂ්පන්න 18ක් රූප තියෙනවා මේ අපේ 820 රූපේ නිෂ්පන්න රූප 18ක්. ඒ 18න් මේ කර්මයෙන් හදන රූප ගත්තම කීයක් කර්මයෙන් හදනවද කියලා අපිට බලන්න පුළුවන්. දැන් අත වශයෙන් බැලුවම මේ චක්කු ප්‍රසාද රූපේ නිෂ්පන්න රූපයක්. සෝත ප්‍රසාදේ ආදි වශයෙන් මේ මෙතන තියෙන ඔක්කොම නිෂ්පන්න රූප. ඒ 9ම නිෂ්පන්න රූප කර්මයෙන් හදන්නේ. එතකොට නිෂ්පන්න රූප 18ක් තියෙනවා. තව තියෙන්නේ 9ක් ඉදිරි. ඒ 9 අතර ගත්තම මේ දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප 8ම අර නිෂ්පන්න රූප කොටේ තියෙන්නේ. එතකොට එහෙනම් දැන් 9යි 8යි 17ක්ම කර්මයෙන් හදලා තියෙන්නේ නිෂ්පන්න රූප. නිෂ්පන්න රූප 18ක් කර්මයෙන් 18න් 17ක්ම හදලා තියෙනවා. එතකොට තව ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අවකාශ රූපේ. එතකොට මේ අවකාශ රූපේ කියන්නේ අපිට මතක් වෙන්න ඕන මේක නිෂ්පන්න රූපයක්ද අනිෂ්පන්න රූපයක්ද? මේක අනිෂ්පන්න රූපයක්.
එතකොට එහෙනම් නිෂ්පන්න රූප 18න් 17ක්ම කර්මයෙන් හදනවා. එක රූපයක් විතරයි හදන්නේ නැත්තේ. මොකද්ද හදන්නේ නැති රූපේ? අපි පොඩ්ඩක් බලුවොත් හදන්නේ නැති රූපය ශබ්ද රූපය. දැන් අර මේ විෂය රූප තියෙනවා හතරක් අපි දන්නවා. වර්ණ රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, අනිත් එක තමයි ශබ්ද රූපේ. එතකොට විෂය රූප හතරෙන් තුනක්ම විතර හදනවා කර්මයෙන්. හැබැයි හදන්නේ නැති එකක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද ඒක? ශබ්ද රූපේ. එතකොට කර්මයෙන් හදන්නේ නැහැ ශබ්ද රූපේ. එතකොට එහෙනම් නිෂ්පන්න රූප 18න් 17ක්ම කර්මයෙන් හදනවා. එකක් විතරයි හදන්නේ නැත්තේ. මොකද්ද ඒක? ශබ්ද රූපය. එතකොට අනිෂ්පන්න රූප වලින් අනිෂ්පන්න රූප 10ක් තියෙනවා. 10න් හදන්නේ කර්මය හදන්නේ එකයි. මොකද අවකාශ රූපය. ඔන්න ඔය විදිහට මේවා එක එක විදිහේ විග්‍රහ කර බලනකොට තමයි අපිට මේවා හොඳට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් අපි ඊළඟට බලමු චිත්ත ප්‍රත්‍යයෙන් හැදෙනවා ගැන. දැන් මේ කර්ම ප්‍රත්‍ය ගැන අපි සාමාන්‍ය විග්‍රහයක් කරගත්තා. එතකොට දැන් මට ඉඩකඩ ඕන නිසා මේ ටික මකන්න වෙනවා. අපි ඊළඟට බලමු චිත්ත ප්‍රත්‍යයෙන් හදන රූප ගැන. දැන් මේ කර්ම ප්‍රත්‍යයේ පිළිබඳ අපි බැලුවේ ඊළඟට චිත්ත ප්‍රත්‍යයෙන්. චිත්ත ප්‍රත්‍යයෙන් හදන රූප 15ක්. කර්ම ප්‍රත්‍යයෙන් 18ක් හැදුවා. චිත්ත ප්‍රත්‍යයෙන් හදනවා රූප 15ක්. අර රූප 28 අතරින් රූප 15ක් චිත්ත ප්‍රත්‍යයෙන් හදනවා. එතකොට මෙන්න මේ කර්ම ප්‍රත්‍යයෙන් හදපු 18න් යම් ප්‍රමාණයක් මේ චිත්ත ප්‍රත්‍යයෙන් හදනවා. අනේකාන්තජ ඒ වගේ මිසක් අර ඒකාන්තජ කර්මජ රූප වලින් නෙවෙයි හදන්නේ කියනවා. එතකොට දැන් මේ 15ත් නැවත ආකාර දෙකකට බෙදෙනවා. අර කිය වගේම එකක් එනවා ඒකාන්තජ චිත්තද රූප. චිත්තද රූප. ඒකාන්තද චිත්තද රූප තියෙනවා දෙකක්. චිත්තද රූප තියෙන්නේ දෙකයි. ඒකාන්තද. අනිත් එක අනේකාන්තද. එතකොට දෙකක් නම් එතන 15ක් හදනවා නම් තව අනෙක් එකට එනවා කීයක්ද? අනේකාන්තද චිත්තද රූප එනවා 13ක්. එතකොට ඔක්කොම 15ක් චිත්තයෙන් හදනවා රූප. මේ 8 රූපේ රූප 28 අතරින් 15ක් චිත්තයෙන් හදනවා අපි. අපි මෙච්චර කල් මේවා පොඩ්ඩක් හරිය දැනගෙන හිටියද? මේ කය තුල සිතෙන් අපේ රූප හදනවා. කර්මයෙන් රූප හදනවා. එතකොට ඒ වගේම අපේ ඍතුයෙන් මේ තියෙන උණුසුම එහෙම නැත්නම් අපි තේජෝ කියනවා, ඍතුව කියනවා, උණුසුම සිසිල කියනවා. ඔන්න ඔය කෙමුත් අපේ කය තුල රූප හදනවා. ඒ වගේම අපි ගන්න ආහාර වලින් අපේ රූප හදනවා. එතකොට මේ රූප ස්කන්ධය හැදුනේ අපි මේක ඉස්සෙල්ලා මෙච්චර විස්තරයක් දැනගෙන හිටියද? මේ හතර දෙනාම එකතු වෙලා තමයි අපේ මේ රූප ස්කන්ධයේ මේ රූප කොට හදන්නේ. එතකොට දැන් අපි ඒ අනුව චිත්තයෙන් හදන රූප 15 ගැන අපි මෙන්න මේ විදිහට පළවෙනිම ඒකාන්තද චිත්ත රූප කියන්නේ මෙන්න මේ රූප දෙක. ඒකාන්තද චිත්ත රූප දෙක කියන්නේ ඒකාන්තයෙන් මේ රූප දෙක හදන්නේ සිතෙන් මිසක් වෙන කිසි කෙනෙකුට හදන්න බෑ. කර්මයට හදන්නත් බෑ, ඍතුවට හදන්නත් බෑ, ආහාරයට හදන්නත් බෑ. අනේකාන්තද රූප 13ක් තියෙනවා. ඒ කියන්නේ මේ රූප 13 හිතෙනුත් හදනවා, අනිත් ප්‍රත්‍යවලුත් හදන්න පුළුවන් හදනවා. එතකොට අන්න ඒ විදිහට අපි වෙන් කරගත්තා.
දැන් නැවත අපි මේ ඒකාන්තද කර්මජ රූප දෙක කියලා මොනවද කියලා බලමු. ඒකාන්තද කර්මජ රූප දෙකක් තියෙනවා. ඒ දෙක මේ විදිහට අපි ගන්න පුළුවන්. එක තමයි කාය විඤ්ඤාති රූපය. කාය විඤ්ඤාති රූපය. දෙක වචී විඤ්ඤාති රූපය. වචී විඤ්ඤාති රූපය. එතකොට මෙන්න මේ රූප දෙක වෙන කාටවත් හදන්න බෑ. ඒ කියන්නේ කාය විඤ්ඤාතිය කියන්නේ මම කලින් දවසේ මේ ගැන සාමාන්‍ය විස්තරයක් කරා. කයෙන් යමක් කරන්ට අනක් දෙනවා වගේ දෙයක් කරනවා. දැන් මගේ මේ අත මෙහෙම කරන්ඩ මට අනක් දෙන්න ඕනේ. මේ දෙන්නේ කවුද? සිත. චිත්තද කිව්වේ ඒකයි. මේක සිතෙන් මිසක් වෙන කාටවත් කරන්න බෑ. මේ කාය විඤ්ඤාතිය දෙන්න ඕනේ. කයෙන් කරන ඕනම දෙයක් කරන්න විඤ්ඤාතිය දෙන්නේ සිතමයි. සිතට විතරයි ඒක කරන්න පුළුවන්. එතකොට වචී විඤ්ඤාති මම මේ ඔයාලට දැන් කතා කරනවා. ආපු වෙලාවෙ ඉඳලා මම දැන් කතා කරනවානේ. මේ කතා කරන්නේ මට මේ කතා කරන්න මේ වචන දැන් කතා කරපන් කියලා කවුද අහන දෙන්නේ? අහන දෙන්නේ සිත. එතකොට එහෙනම් තේරුම් ගන්න ඕනේ අපිට කයෙන් කිසිම දෙයක් කරන්න බෑ සිත ප්‍රධාන නොවි. ඒ වගේම අපිට කිසිම දෙයක් කතා කරන්න බෑ සිත ප්‍රධාන නොවි. එහෙනම් අන්න ඒ දේ හදන්නේ කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාතිය කියන රූප දෙක හදන්නේ ඒකාන්තයෙන්ම චිත්තයෙන් මිසක් කර්මයටවත් ඒක කරන්න බෑ. එතකොට එහෙනම් පැහැදිලිව දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ රූප දෙක වශයෙන් කාය විඤ්ඤාති රූපේ කියන්නේ කයෙන් යමක් කරනවා නම් අපි කයෙන් හුඟක් දේවල් කරනවනේ. ඒ කරන සෑම දෙයකටම මූලික වෙලා අනකිරීමක් වාගේ මේව දැන් මේ අත උස්සන්න එහෙම නැත්නම් වාඩි වෙන්න ඇවිදින්න ආදි වශයෙන් ඒ අනකිරීම කරන්නේ එහෙම නැත්නම් අනකිරීම නැමැති කාය විඤ්ඤාතිය නැමැති රූපය හදන්නේ ඒකාන්තයෙන්ම සිතේ. ඒ වගේම වචී විඤ්ඤාතිය අපිට කතා කරන්න කිසිම දෙයක් කතා කරන්න බෑ. සිතෙන් අපිට සිතෙන් අපිට මේ අනකිරීම කරනවා. සිත කියන්න ඕන ඔබ මේ වචනේ කතා කරන්න. මේ වචනේ කතා කරන්න. ආදි වශයෙන් අනකිර කරන ප්‍රමාණය අනුව තමයි අපි මේවා කතා කරන්නේ. එතකොට එහෙනම් ඔන්න ඒකාන්තද කර්ම ඒකාන්තද මට පොඩ්ඩක් වැරදුනා. මෙතන චිත්තද රූප කර්මජ රූප නෙවෙයි මම දැන් කතා කරන්නේ ඒකාන්තද චිත්තද රූප. ඉතින් මේ වාගේ වැරදි වෙනවා හුඟක් වෙලාවට ඒක තමයි මනුස්ස ලක්ෂණයක් කියලා පෙන්නනවනේ අපි නේද? ඒ වගේ වැරදි වෙනවා. ඉතින් ඔබලා කතා කරන්න අපි කතා කරන සාකච්ඡාවකදී නම් සමාජයට අපිට එතෙන්දි මේවා පෙන්නලා දෙන වෙලාවලුත් තියෙනවානේ. නමුත් අපිට මෙතන දැන් එහෙම කරන්න බෑ. ඒකෝද ඒකාන්තද චිත්තද රූප තමයි දෙක කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාතිය කියන රූප දෙක. එතකොට අනේකාන්තද කර්මජ චිත්තද රූප අනේකාන්තද චිත්තද රූප 13ක් තියෙනවා. ඒ 13ක් මොනවද කියලා අපි බෙදලා බලමු. විදර්ශනාමනේ විවිධ ආකාරයෙන් බෙදනවා දැන්. එතකොට මේ 13න් අපි ගනිමු පළවෙනි එක. එතනත් අන්න අර කියන සුද්ධාෂ්ටකය අනිවාර්යයෙන්ම මොකද මෙයාත් දැන් රූප කලාප වශයෙන් මිසක් මෙයා හදන මේ රූප 15 තනිතනි රූප වශයෙන් මෙයාටත් හදන්න බෑ. එහෙනම් එයාටත් අවශ්‍ය වෙනවා අර කියන සුද්ධාෂ්ටකය හදන්න. එහෙනම් මේක තුල තියෙනවා අනිවාර්යයෙන්ම මොකද්ද? පඨවි රූපය 2
ආපෝ රූපය 3 තේජෝ රූපය 4 වායෝ රූපය 5 වර්ණ රූපය 6 ගන්ධ රූපය 7 වර්ණ ගන්ධ රස රූපය 8 ඕජා රූපය. එතකොට මතක තියාගන්න කොහොමද ලේසි. දැන් මේ රූප 13න් 8ක් කියන්නේ සුද්ධාසක රූප කලාපේ. එතකොට 8ක් ගියාම තව කීයක් රූප ඉතුරු වෙනවද? 5ක් ඉතිරි. 8යි 5යි 13යි. එතකොට මේ 5 මොනවද කියලා අපි දැන් බලමු. මේ 5 අපි මෙතනින් මේ පැත්තේ ලියමු. 9 වශයෙන් ඔන්න ඔතෙන්දි දෙනවා රූප 3ක් එනවා. ලහුතා මුදිතා කම්මඤ්ඤතා. ලහුතා රූපේ 10 මුදුතා රූපය 11 කම්මඤ්ඤතා රූපය. කම්මඤ්ඤතා රූපය. එතකොට මෙන්න මේ රූප තුන කොයි වෙලාවෙවත් තනියෙන් හැදෙන්නේ නැහැ. මේ රූප තුනම හැදෙන්නේ අපි මේක සඳහන් කරනකොට කෙටියෙන් කියනවා ලහුතාදී කියලා. ලහුතාදී කියනකොට අපි දන්නවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා. දැන් ඉස්සරහදී වලට ඒක පැහැදිලි වෙයි භාවිත කරන තැන් අපි මෙතන මේ රූප තුන ගැන කියන්න ඕනකොට අපි කියනවා ලහුතාදී කියලා. එතකොට ලහුතාදී කියනකොට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා අපි දැන ගන්න ඕනේ. එතකොට 11යි. දැන් අපි රූප 11 හොයාගත්ත මේ රූප 13න් එතන තව තියෙන්නේ දෙකයි. මොනවද මේ දෙක? මෙන්න මේ දෙක 12 අවකාශ රූපේ. අනිවාර්යයෙන්ම මේකේ මේ වගේ රූප කලාප හදනවා නම් අවකාශ රූපයත් හදන්න ඕනේ. ඒකට කර්මේනොත් හැදුව අවකාශ රූපේ, චිත්තේනොත් අවකාශ රූපය හදනවා. මොකද හේතුව රූප කලාප හදන්න ඕනේ හැම කෙනෙක්ම. ඒකට කලාප හදනකොට අනිවාර්යයෙන්ම අවකාශයක් හැදෙනවා. කලාප දෙක අතර ඉඩට අපි කියනවා අවකාශ කියලා. එහෙනම් අවකාශ රූපේකුත් එයා හදනවා චිත්තේනොත්. ඒකට දැන් තව එකක් අඩුයි. මොකද්ද? 13 ශබ්ද රූපේ. ශබ්ද රූපේ. එතකොට අන්න අර මේ කර්මයෙන් නොසාදපු නිෂ්පන්න රූපය මෙන්න චිත්තයෙන් හැදුවා. කර්මයෙන් හැදුවේ නෑ ශබ්ද රූපේ. මෙන්න චිත්තයෙන් හදනවා ශබ්ද රූප. එතකොට එහෙනම් දැන් අපි චිත්තයෙන් හදන රූප 15ම දැන් බෙදා වෙන් කරගත්ත අපි මේ ආකාරය. එතකොට ඒ චිත්තයෙන් හදන රූප 15න් දෙකක් අනිවාර්යයෙන්ම හදන්නේ සිතෙන්මයි. වෙන කාටවත් අනිත් කිසිම ප්‍රත්‍යයකට හදන්න බෑ. කර්මයටවත්, ඍතුවටවත්, ආහාරයටවත්. එතකොට ඒ දෙක මොනවද? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. එතනත් මනේ සම්බන්ධතාවයක් පේනවා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. විඤ්ඤාති රූප දෙක කියලා අපි මේ දෙකට කියනවා. විඤ්ඤාති රූප දෙක. ඒකට විඤ්ඤාති රූප දෙක තමයි චිත්තයෙන් හදන ඒකාන්තද චිත්තද රූප වශයෙන් වෙන්නේ. ඊළඟට අනේකාන්තද කියන අනිත් රූප තුන රූප 13 වශයෙන් ගන්නකොට අපිටත් එතනත් අපිට පේනවා මෙන්න මේ ටිකට අපි කියනවා සුද්ධාෂ්ටකය හදනවා. සුද්ධාෂ්ටකය කවුද හදනවා? චිත්තේනොත් හදනවා. කර්මේනොත් හදනවා සුද්ධාෂ්ටකය. උපාට. ඊළඟට දැන් චිත්තයෙන් හදනවා මෙන්න මේ කියන ලහුතාදී රූප තුන. ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන කර්මයෙන් හැදුවේ නෑ. හැබැයි චිත්තයෙන් හදනවා. ඒ තුන. ඊළඟට අවකාශ රූපයේ කර්මයෙන්ුත් හැදුවා චිත්තයෙන්ුත් හදනවා. ඒකට ශබ්ද රූපයේ කර්මයෙන් හැදුවේ නෑ. මෙන්න චිත්තයෙන් හැදුවා. ශබ්ද රූපය. එතකොට දැන් ඔන්න ඔය විදිහට මේ අපි රූප 15 හඳුනාගත්තා. එතකොට මේ රූප 15 හදන්නේ කලාප වශයෙන් 6කින්.
දැන් කර්මයෙන් කලාප වශයෙන් රූප 18 ඇතුලේ 9කින් කලාප 9කින් චිත්තේ මේ රූප 15 හදන්නේ කලාප වශයෙන් 9කින් කලාප 9කින් මොනවාද 9 නෙවෙයි 6කින් කලාප 6කින් 9කින් ඇද්දේ කර්මයෙන් චිත්තයෙන් හදන්නේ කලාප 6යි පළවෙනි කලාපය සුද්ධාෂ්ටකය. සුද්ධාෂ්ටක රූප කලාපයක් හදනවා චිත්තේ. සුද්ධාෂ්ටකය. සුද්ධාෂ්ටක රූප කලාපය. දෙවෙනි කලාපය කාය විඤ්ඤාති නවක කලාපය. නවක කලාපය. කාය විඤ්ඤාති නවක. සුද්ධාෂ්ටකය කියන එක අපි දන්නවා කවුරුත්. සුද්ධාෂ්ටකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක රූප කලාපය චිත්තයෙන් හදනවා. එතකොට දෙවෙනි එක තමයි කාය විඤ්ඤාති නවක කලාපය. එතකොට මේක තේරුම් ගන්න ඕන අපි කාය විඤ්ඤාති රූපයයි සුද්ධාෂ්ටක රූපයයි. කාය විඤ්ඤාති රූපයයි සුද්ධාෂ්ටක. මම හැම වෙලාවෙම කිව්වා මේ රූප තනියෙන් අටගන්නේ නැහැ. එක්ක සුද්ධාෂ්ටක රූප කලාපයක් වශයෙන් අට ගන්නවා. එහෙම නැත්නම් සුද්ධාෂ්ටක රූප කලාපයකට තව රූප ගණනක් එකතු වෙලා අට ගන්නවා. එතෙන්දී එහෙනම් මේ කාය විඤ්ඤාති නවක කලාපය කියන්නේ කාය විඤ්ඤාති කියන රූපයයි සුද්ධාෂ්ටක රූප කලාපයයි. එතකොට එතන සුද්ධාෂ්ටකේ රූප 8යි කාය විඤ්ඤාති රූපයේ කියන එකයි 1යි 8යි 1යි 9යි. ඒක ඒ විදිහට වෙන් කරගෙන මතක තියාගන්න කාය විඤ්ඤාති රූපයට සුද්ධාෂ්ටක රූප කලාපය එකතු වෙනවා. එතකොට ඔක්කොම රූප 9යි. ඒකට අපි කියනවා ඒක හඳුන්වන කෙටි ක්‍රමය තමයි කාය විඤ්ඤාති නවක කලාපය. කාය විඤ්ඤාති නවක කලාපය. තුන්වෙනි එක තමයි වචී විඤ්ඤාති ශබ්ද. වචී විඤ්ඤාති ශබ්ද දසක කලාපය. දසක කලාපය. එතකොට මෙතන මේ දසක කලාපය වෙන්නේ මෙතෙන් එකතු වෙන්න ඕනේ සුද්ධාෂ්ටක රූප කලාපය. එතකොට වචී විඤ්ඤාති රූපයයි ශබ්ද රූපයයි මෙතන සුද්ධාෂ්ටකයයි. සුද්ධාෂ්ටකය. එතකොට ඔක්කොම මේකේ තියෙන රූප 10යි. වචී විඤ්ඤාති රූපයයි ශබ්ද රූපයයි සුද්ධාෂ්ටක රූපයයි. එතකොට ඔක්කොම රූප 10යි. මෙතෙන්ට අපි කියනවා වචී විඤ්ඤාති ශබ්ද දසක කලාපය. කෙටියෙන් මේවා සඳහන් කරන ආකාරය. ඊළඟට හතරවෙනි කලාපය දසක කලාපය. මේකට එන්නේ මොකද්ද? ලහුතාදී. ලහුතාදී ඒකාදශක කලාපය. ලහුතාදී ඒකාදශක ගන්න මම කිව්වා දැන් මේ රූප තුන වෙනුවට අපි කෙටියෙන් සඳහන් කරන්නේ ලහුතාදී කියලා කිව්වම අපි දැනගන්න ඕනේ මෙතන රූප තුනක් තියෙනවා. ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා කියන රූප තුනයි. එතකොට ඒකාදශක කලාපය කියන්නේ 11ක් තියෙනවා. රූප 11ක්. එතකොට මේ රූප තුනයි තව රූප 8ක් තියෙනවා. මොනවාද ඒ රූප 8? සුද්ධාෂ්ටක රූප. සුද්ධාෂ්ටක රූප කලාපයට ලහුතාදී කියන්නේ ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා කියන රූප තුනයි. අතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූප 8යි 3යි 11යි. ඒක සඳහන් කරන ආකාරය තමයි ලහුතාදී ඒකාදශක කලාපය. මේ පාලියෙන් ඒකාදශකය කියන්නේ 11යි කියන්නේ. ඒකාදශක කියන්නේ 11යි කියන එකට. එතකොට මේ කලාපය අපි හඳුන්වන කෙටි ක්‍රමය
ලහුතාදී ඒකාදශක කලාපය. එතකොට අපි දැනගන්න ඕනේ ලහුතාදී කියනකොට ලහුතා රූපයයි මුදිතා රූපයයි කම්මඤ්ඤතා රූපයයි කියන රූප තුන තියෙනවා. ඒකට එකතු වෙනවා සුද්ධාෂ්ටක රූප කලාපය. එතකොට මේ රූප 8යි 3යි 11 එකතු වෙලා රූප 11ක කලාපයක් විදිහට තමයි මේ සිතෙන් ඒක හදන්නේ. එතකොට පස්වෙනි එක තමයි කාය විඤ්ඤාති එකතු වෙන්න ඕනේ ලහුතාදී. එතකොට කාය විඤ්ඤාති රූපයයි ලහුතාදී කියනකොට රූප 3යි 3යි 4යි ඊළඟට සුද්ධාෂ්ටක රූප කලාපයත් එකතු වෙනවා. එතකොට 12යි. කාය විඤ්ඤාති රූපයයි ලහුතාදී කියන තැන ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන 3යි සුද්ධාෂ්ටකයේ කියන්නේ රූප 8යි. එතකොට ඔක්කොම රූප 12යි. ඒකට අපි කියනවා කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශක කලාපයේ විදියට සිතෙන් තවත් රූප කලාපයක් විදියට හදනවා. එතකොට රූප කලාප ඔක්කොම 6ක් තියෙනවා. දැන් 5ක් අපි කරා. 6 වෙනි එක තමයි වචී විඤ්ඤාති එකතු වෙනවා. වචී විඤ්ඤාති ශබ්ද රූපේ එකතු වෙනවා. ඒකට එකතු වෙනවා ලහුතාදී ත්‍රයෝදශක කලාප. ලහුතාදී මේකට සුද්ධාෂ්ටකයක් එකතු වෙනවා. එතකොට මේකට කියනවා ත්‍රයෝදශක කලාපය. ත්‍රයෝදශක කලාපය. ඒ කියන්නේ ත්‍රයෝදශක කලාපය කියන ත්‍රයෝ කියන්නේ 3ට දශක කියන්නේ 10ට පාලියෙන් ඒ අනුව ත්‍රයෝදශක කියන්නේ මේක රූප 13ක් තියෙනවා කලාපේ. මොකද්ද? වචී විඤ්ඤාති රූපයයි, ශබ්ද රූපයයි, ලහුතාදී කිව්වම එතන රූප 3යි, සුද්ධාෂ්ටකයේ එතන රූප 8යි, 8යි 3යි 11යි 1යි 12යි 1යි 13යි. ඒකට ත්‍රයෝදශක කලාප. ඒකට එහෙනම් ඔන්න ඔය විදිහට මේ කියන කලාප වශයෙන් මේ කියන සිතෙන් හදන රූප 15 මේ සත්වයාගේ කය තුල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට කලාප වශයෙන් 6 ආකාරයක කලාප. එතකොට ඔය 6 ආකාරයේම කලාප එකම වෙලාවේ සත්වයා තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් එක එක වෙලාවට දැන් නැති රූප කලාපේ තව පොඩකින්ද දැන් මම කතා කරන වෙලාවේ තියෙන රූප කලාප මේ දැන් මේ වචී විඤ්ඤාති කියන ඔක්කොම මම කතා කරන වෙලාවේ වචී විඤ්ඤාති ශබ්ද ලහුතාදී ත්‍රයෝදශක කලාපය කියන එකත් වචී විඤ්ඤාති ශබ්ද දශක කලාපය කියන මේ දෙකම තියෙන්නේ මම කතා කරන වෙලාවට විතරයි. ඊළඟ මේ වචී කාය විඤ්ඤාති කියන ඒවා කාය විඤ්ඤාති නවක කලාපය කියන එකත් කාය විඤ්ඤාති ලෞතාදී ද්වාදශක කලාපයක් තියෙන්නේ මම කයෙන් යමක් කරන වෙලාව. දැන් මේ මම කයෙන් ඇවිදිනවා. එතකොට ඔන්න ඔය රූප කලාප දෙක මගේ තුල මේ සත්‍යය තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ විදිහට මේ රූප කලාප සියල්ලම එක වෙලාවක නැහැ. හැබැයි මේ රූප කලාප 6ට විකින් වෙන කිසිම ආකාරයකින් මේ සිතෙන් හදන රූප කලාප නැහැ සත්‍යය තුල. ඒ වගේම කර්මයෙන් හදන රූප කලාප 9 ඇරෙන්න සත්‍යය තුල කොයි වෙලාවකවත් මේ 9 ආකාරයකට පිටින් වෙන රූප කලාප සත්‍යය තුල හැදෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන මේ ටික කියවන ආකාරය ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම සුද්ධාෂ්ටක රූප කලාපයේ හදනවා. රූප කලාපයක් හදනවා. ඊළඟට මෙතන මේ පිළිවෙලක් ඇතිවෙන ඇත්ත වශයෙන්ම තියෙන මේක මතක තියාගන්න රටාවක් මත කිව්වේ ඒකයි. මේකේ තියෙන රූප 8යි, මේකේ තියෙන රූප 9යි, මේකේ රූප 10යි, මේකේ රූප 11යි, මේකේ රූප 12යි, මේකේ රූප 13යි. 8 ඒවා 1යි. එතකොට 9 ඒවා 1යි, 10 ඒවා 1යි, 11 ඒවා 1යි, 12 1යි, 13 1යි ආදි වශයෙන් කලාප 6 ආකාරයක් රූප අනුව වෙන වෙනවා. රූප ප්‍රමාණය අනුව වෙනවා සිතෙන් හදන ඒවා. එතකොට සුද්ධාෂ්ටකයේ කාය විඤ්ඤාති නවක කලාපේ, වචී විඤ්ඤාති ශබ්ද දශක කලාපේ, ලහුතාදී ඒකාදශක කලාපේ, කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශක කලාපේ, ඊළඟට වචී විඤ්ඤාති ශබ්ද ලහුතාදී
ත්‍රයෝදශක කලාපය කියන ඔය කලාප 6 ආකාරයේ කලාප මේ සත්‍යය තුළ සිතෙන් හදනවා. ඊළඟට අපි බලමු දැන් තව අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඔව් දැන් මේවා හැදෙන ආකාරය රූප කලාප වලට එන රූප ටිකක් මම වෙන වෙනම මෙතෙන්දි පැහැදිලි කරා. ඊළඟට අපි බලමු එහෙනම් අනිත් මේ ඊළඟ ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍ය. ඍතු ප්‍රත්‍යයෙන් රූප හදනවා 13 ඍතු ප්‍රත්‍යයෙන් රූප 13ක් හදනවා. මේ 13ම අර දැන් මෙතනින් එහාට ඍතුයෙන් සහ ආහාරයෙන් කියන මේ ප්‍රත්‍ය දෙකෙන් අර ඒකාන්තද කියනවා නෑ. අර දැන් කර්මයෙන් තිබ්බ ඒකාන්තද රූප 9ක් කර්මයෙන් පමණක් හදන චිත්තයෙන් පමණක් හදන රූප දෙකක් තියෙනවා. හැබැයි ඍතුයෙන් පමණක් හදන ඒවාවත් ආහාරයෙන් පමණක් හදන ඒවාවත් නෑ. ඒකට එනම් මේ ඍතුයෙන් හදන රූප 13ක් තියෙනවා. මේ 13ම අනිත් ප්‍රත්‍ය වෙනුත් හදනවා. ඒ නිසා ඒක ඒකාන්තද අනේකාන්තද කියලා බෙදන්නේ නැහැ. ඒකට දැන් අපි බලමු මේ 13 කොහොමද බෙදෙන්නේ කියලා. පළවෙනි එක අපිට පුළුවන් සුද්ධාස්තකය. සුද්ධාස්තකය එක පඨවි රූපය, දෙක ආපෝ රූපය, තුන පඨවි ආපෝ තේජෝ රූපය, හතර වායු රූපය, පහ වර්ණ රූපය, 6 ගන්ධ රූපය, 7 රස රූපය, 8 ඕජා රූපය. එතකොට දැන් අපි 13න් 8ක් ගත්ත සුද්ධාෂ්ටකයේ කිරීම. තව තියෙන්නේ 5යි. ඒ 5 මොනවද කියලා ඊළඟට බලමු. ඔය 5න් 3ක් තියෙනවා. 9 ලහුතා, 10 මුදුතා මුර්ධු බව, 11 කම්මඤ්ඤතා බව. කම්මඤ්ඤතාවය. එතකොට මේ තුන අපි කියනවා ලහුතාදී කියන රූප තුන. ඒතකොට දැන් 8යි 3යි 11යි තව දෙකක් තියෙනවා. මොනවද මේ දෙක කියලා අපි බලමු. 11 12 මම කිව්වා මේ වගේම රූප කලාප හදනවා නම් ඒ හැම එකකම අවකාශ රූපේ තියෙන්න ඕනේ. රූප කලාප වශයෙන් හදන නිසා අවකාශ රූපේ අනිවාර්යයෙන්ම එනවා එතකොට. එතකොට දැන් 12යි තව එකක් අඩුයි 13 වෙනි එක මොකද්ද? මෙන්න මේක ශබ්ද රූපය. ශබ්ද රූපය. එතකොට ඍතුයෙන් හදනවා ශබ්ද රූපය කියලා එකක්. ඔබලා දන්නවා දැන් මේ විදිහට මම ඒක කලිමුත් පෙන්නනවා මේ මෙතන ආවේ ශබ්දයක් ආවා. ඒ ශබ්දය ආවේ ඍතුවේ. ඒතර මම මේ දැන් කතා කරනකොට එනවා ශබ්දයක්. ඒක එන්නේ චිත්තේ. චිත්තෙන් හදන මේ ශබ්ද රූපේ දැන් මෙතනදී ඍතුවෙන් හදන ශබ්ද රූපය වශයෙන් දැන් අපි බටනලාවක් පිඹිනකොට එනවා ශබ්දයක්. ඒනේ එතන ඍතුවේ. එතකොට අපි දැන් අර උණ වෙඩි කියලා එහෙම අපි උණ බට වෙඩි දාන්නේ. එතන හැදෙන්නේ ඍතුවේ. එතකොට දැන් මේ කතා කරන ශබ්දයට හැර වෙන ඕනෙම ශබ්දයක් එනවා නම් ඒ ශබ්ද එන්නේ ඍතුවේ. වෙන මොනම ආකාරයකවත් නෑ. ශබ්ද රූපය හදන්නේ දෙන්නයි. චිත්තයෙන් හදනවා, ඍතුවෙන් හදනවා. කර්මයෙන් ශබ්ද රූපය හදන්නේ නෑ, ආහාරයෙන් ශබ්ද රූපය හදන්නේ නෑ. එතකොට දැන් අපි මම ඔබලාට කිව්වා දැන් ඔබලාගේ මේ බඩ ඇතුලේ ආහාර අරගෙන ටික වෙලාවක් යනකොට බඩ ඇතුලේ ගුරුස් කාල ශබ්දයක් ඇහෙනවා. ඒ කොහෙන්ද ආවේ?
වචී මේ කියන්නේ කතා කරන සද්දයක්ද නෑ වෙන සද්දයක් නම් හදලා තියෙන්නේ කවුද ඍතුයි ඒ කියන්නේ පාචක තේජෝ ධාතුව නැමැති තේජෝ ධාතුවෙන් ආහාර දිරවීමේදී ඇති වෙන සද්දයක් තමයි ඒ ආවේ ඒ සද්දේ. එතකොට මේ විදිහට අපි දැනගන්න ඕනේ අනිත් එක තාදුරටත් මෙන්න මේකත් පොඩ්ඩක් ඔබලා මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේ શબ્දයක් එනවා කලාප රූප කලාප එකට හැප්පීමෙන්. දැන් මේ අත්පුඩි ගන්නකොට සද්දයක් ආවා. මේ ඇතුලේ මේ අතේ තියෙන රූප කලාපත් මේ අතේ තියෙන රූප කලාප දෙක එකට හැප්පුණා. ඒ හැප්පෙනකොට ආවා සද්දයක්. ඊළඟට ඔයගලට තව අවස්ථාවක් මම පෙන්නන්නම්. වීදුරු බෝතලයක් අරගෙන දැන් මම මෙතන අත ඇහැරියෝ. ඔයගලට ඉස්සෙල්ලම ඇහෙනවා මේක ඒක බෝතලේ ගිහිල්ලා පොළවේ හැපෙන සද්දේ. සිමෙන්තිය හැපෙන සද්දේ. එතෙන්දී ඒක තමයි ඒ සද්දේ තමයි කලාප එකට හැප්පුණා. බෝතලේ තිබ්බ රූප කලාප සිමෙන්තියේ තියෙන රූප කලාප වල එකට හැප්පීමෙන් සද්දයක් ආවා. ඊළඟට ඒ හැප්පීම නිසා මොකද වෙන්නේ? බෝතලය කැඩිලා යනවා. කැඩෙනකොට ඊළඟට සලාම් ගාලා වෙනම සද්දයක් එනවා. ඒ සද්දය ආවේ කොහෙන්ද එතකොට? අර බෝතලේ හැදිලා තිබ්බ රූප කලාප වෙන් වුණා. බෝතලේ හැදිලා තිබුණේ රූප කලාප විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා. ඒවා වෙන් වෙනකොට තමයි අර සද්දය ආවේ. එතකොට එකම වෙලාවේ ඉස්සෙල්ලම ආවා බෝතලේ ගිහිල්ලා බිම වැදෙනකොට රූප කලාප එකට හැප්පීමෙන් සද්දයක් ආවා. ඊළඟට පොඩි වෙලාවකදී ඒක හැදිලා වෙන් වෙනකොට සද්දයක් ආවා. ඒක රූප කලාප එකට වෙන් වෙනවා. මේවා බැඳිලා තියෙන රූප කලාප වෙන් වෙනකොට ආපු සද්දේ තමයි ඒක. ඒතකොට දැන් අපි කළු ගලක් කඩනකොට වෙඩි දාලා අපි කඩනවා කියන්නේ අන්න එතන ඍතුව තමයි පාවිච්චි කරන්නේ. එතකොට ගල කැඩිලා වෙන් වෙලා යනකොට රූප කලාප වෙන්වීමේ සද්දේ තමයි එතන ඇහුනේ. රූප කලාප වෙන් වෙලා යන සද්දේ ඇහුණා. දැන් ඒ කියන්නේ කළු ගල කෑලි කෑලි වලට වෙන් වෙනකොට රූප කලාප එකට බැඳිලා තිබේවා වෙන් වෙනකොට තමයි ඒ සද්දය ආවේ. එතකොට කළු ගලකට අපි කඩන්න කුළු ගෙඩියෙන් පහර දෙනවා. එතකොට පහර දෙනකොට අපිට ඉස්සෙල්ලා සද්දයක් එනවා. මිටිය ගිහිල්ලා ගලේ වදිනකොට රූප කලාප එකට හැප්පීමේදී එනම සද්දයක්. ඒක රූප කලාප හැප්පීමේ සද්දයක්. ඒක ඇති කරන්නේ ඍතුයෙන්මයි. ඒක ඇති කරන්නේ ඍතුයෙන්මයි. අපි හොඳට බලන්න මිටියකින් හොඳ පාරක් කළු ගලකට ගහලා බලන්න. ගහලා ඉවරලා එවෙලෙම බලන්න අත තියලා බලන්න එතන ඍතුව ප්‍රශ්නයක් ඇති වෙලා නැද්ද කියලා. ඒ රස්නයෙන් තමයි අර සද්දේ රූපය පිට කරේ. එතකොට ඊට පස්සේ ගල අපි හිතමු ගහන පාරට කැඩිලා ගියා කියලා. කැඩිලා යනකොට මොකද වුනේ? අර රූප කලාප වෙන්වීමෙන් ඒ සද්ද වෙනම එනවා. එතකොට මෙන්න මේ විදිහට මේව තමයි මේ විදර්ශනාවේදී අපි බලනවා කියන්නේ ප්‍රායෝගික කරලා බලන්නේ. ඔය වගේ දේවල් අපි දකින්න ඕනේ මේ ශබ්ද රූපේ කොහොමද හැදෙන්නේ. අපි නිකන් කිව්වට මේක වචී විඤ්ඤාතයේ මේ සිතෙන් මේ හැදෙනවා ශබ්ද රූපයක් ඉස්ත්‍රයෙන් හැදෙනවා ශබ්ද රූපයක් කියලා දැනගෙන විතරක් හිටියට හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ කොහොමද කොයි වෙලාවෙද ඉස්ත්‍රයෙන් හැදෙන ශබ්ද රූපය හැදෙන්නේ සිතෙන් හැදෙන ශබ්ද රූපය හැදෙන්නේ කොයි වෙලාවෙද ආදි වශයෙන් මේවා හොඳට අපි අත්හදා බලන්න ඕනේ. එතකොට තමයි මේවා ගැන යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඉතින් රූප 13ක් හදනවා. මේ 13 හදන්නේ කලාප 4ක් වශයෙන්. කලාප වශයෙන් 4ක්. මෙතන ලියන්නම් මම කලාප 4ක් වශයෙන් හැදෙන්නේ මේ රූප 13 හදන්නේ මේ සත්‍යයේ ශරීරය තුල කලාප වශයෙන් 14ක් කලාප වශයෙන් 4යි. අත වශයෙන්ම මේ සත්‍යයේ විතරක් නෙවෙයි දැන් මේ අජීවී සෑම රූපයක්ම මේ තියෙන පෘථිවිය මේ අපි ඉන්න මේ පෘථිවිය ගත්තම මේ පෘථිවිය හැදිලා තියෙන රූප 28න් රූප පහක් නිසා. මොනවාද රූප පහ? පඨවි රූපයයි
ආපෝ රූපයයි තේජෝ රූපයයි වායු රූපයයි අවකාශ රූපයයි කියන රූප පහෙන් තමයි මේ පෘථිවිය හැදිලා තියෙන්නේ. එතකොට මේ තියෙන පෘථිවිය මත තියෙන මේ සියලුම අජීවී දේවල් ඒ සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ ඔය කියන රූප පහෙන්. ඔය රූප පහෙන් හදන්නේ කවුද? ප්‍රත්‍ය වෙන්නේ. සතර මහා භූත රූප හේතුවෙන් තමයි හදගත්තේ. ඒ හැම එකක්ම ප්‍රත්‍ය වෙන්නේ ඍතුව. ඍතුව විතරයි. මේ මහා පෘථිවිය හැදිලා තියෙන්නේ ඍතුවෙන් තමයි. සතර මහා භූත රූප හේතුවෙන් ඍතු ප්‍රත්‍යයෙන් තමයි මේ මහා පෘථිවිය හැදිලා තියෙන්නේ. මේ මහා ගල් පර්වත, මහා මේරු පර්වතය, එතකොට මහා සමුද්‍රය ආදී මේ සෑම අජීවී රූපයක්ම හැදිලා තියෙන්නේ ඍතු ප්‍රත්‍යයෙන්. එතකොට එතන නෑ කර්ම, චිත්ත, ආහාර නෑ. එතකොට මේ සත්‍යයගේ තුල තමයි මේ ප්‍රත්‍ය හතරම තියෙන්නේ. එතකොට අනිත් සෑම අජීවී සෑම දෙයකටම ඍතු ප්‍රත්‍ය විතරමයි තියෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. එතකොට දැන් මෙතන මේ කලාප හතර වශයෙන් ගත්තම පළවෙනි කලාපේ එනවා ඉක්වෙන් හදන සුද්ධ අෂ්ටකය. සුද්ධ අෂ්ටකය. සුද්ධාෂ්ටකය. එතකොට දෙවෙනි මම කිව්වා දැන් හැම එකකින්ම කර්මේනොත් සුද්ධාෂ්ටකය හැදුවා, චිත්තේනොත් සුද්ධාෂ්ටකය හැදුවා, හිතේනොත් සුද්ධාෂ්ටකය හැදෙනවා. එතකොට අනිත් පැත්තේනොත් ඇත්ත වශයෙන්ම දැන් අපි බලනකොට ඒකෙනොත් හැදෙනවා. එතකොට මෙතන සුද්ධාෂ්ටකේ පළවෙනි එක, දෙවෙනි එක ශබ්ද නවකය. මේකෙන් හදනවා ශබ්ද රූපේ. හිතේ ශබ්ද රූපය හදනවා. ඒක එතකොට ශබ්ද නවකය. ශබ්ද නවකය කියන්නේ ශබ්ද රූපයට එකතු වෙනවා සුද්ධාෂ්ටක රූප කලාපය. එතකොට ඔක්කොම රූප 9යි. ඒකට අපි කියනවා ශබ්ද නවකය කියලා. ඒතකොට ශබ්ද රූපය හැම වෙලාවෙම හැදෙන්නේ මේ ඉක්වෙන් ශබ්ද නවකය වශයෙන් හට ගන්නවා. රූප 9ක් විදිහට සද්දයක් එනවා. ඊටත් වඩා වෙනස් එකක් එනවා. ඉස්සරහදී ඒක මම පෙන්නන්නම්. දැන් එතකොට තුන්වෙනි කලාපයේ ඉන්නේ ඒකාදශක කලාපය. ලහුතාදී ඒකාදශක කලාපය. ලහුතාදී මේකට සුද්ධාෂ්ටකයක එකතු වුණාම ඒක අපි කියනවා ඒකාදශක කලාපය. මෙතෙන් කියනවා ඒකාදශක ලහුතාදී ඒකාදශක කලාපය කියලා රූප 11ක කලාපයක් හදනවා චිත්තයෙන් ඍතුයෙන්. ඒ කියන්නේ ලහුතාදී කියන්නේ ලහුතා මුදිතා කම්මඤ්ඤතා. ඊළඟට සුද්ධාෂ්ටකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අර්ණගන්ධ රස ඕජා කියන රූප 11න් ඒකාදශක කලාපයක් විදිහට හැදෙනවා එක කලාපයක්. ඊළඟට හතර වශයෙන් ඉන්නේ ද්වාදශක කලාපයක්. ශබ්ද ලහුතාදී ශබ්ද රූපයට එකතු වෙනවා ලහුතාදී කියන්නේ තුන. ලහුතාදී ද්වාදශක කලාපය. රූප 12ක්. ද්වාදශක කලාපය. ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපය. ශබ්ද රූපයයි ලහුතාදී කියන රූප තුනයි සුද්ධාෂ්ටකයයි. එතකොට 8යි 1යි 9යි 9යි 1යි අනේ 8යි 3යි 11යි 11යි 1යි 12යි. රූප 12ක් තියෙනවා. මේකට අපි කියනවා ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපය කියලා. එතකොට දැන් අපි කලාප අන්න එතෙන්දි පෙන්නවා මෙතන කියන ශබ්දයයි මෙතන කියන ශබ්ද නවකයයි කියන දෙකේ වෙනස අපි සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ. මේ ශබ්දයේදී අපි එනවා ශබ්ද නවකය කියවම දැන් අපි බටනලාවක් පිවිනකොට හොඳට නැලවිලා එන සද්දයක් තියෙනවානේ. බටනලාවක් පිවිනකොට නැලවිලා එන සද්දේ තියෙනවා ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන රූප තුන. අර සහැල්ලු බව සහ මුද්දු බව සහ කම්මඤ්ඤතා කියන ඔය තුන තියෙන නිසා තමයි මේ නැලවිලා හොඳට එන්නේ. එහෙම නැත්නම් අපි මාර්ගවලට සද්ද කරනකොට අපි ශබ්ද කරොත් එමෙ නිකන් එතන තියෙන්නේ ශබ්ද නවකය කියන ශබ්දේ විතරයි. දැන් කුණු ගෙඩියකින් ගලකට ගහනකොට එන ශබ්දේ එතන තියෙන්නේ ශබ්ද නවකය කියන එක විතරයි. අර නැලවීමක් ඒකේ නැහැ.
එතකොට දැන් බටනලාවක් වගේ දෙයක් පිඹිනකොට ඒකේ තියෙනවා යම් අපි හොඳට අහලා ඇති ඔබ හැම කෙනෙක්ම මේ සින්දු වගේ ගාන්නේ බටනලාවෙන් එතකොට නැලවිලා එන සද්දයක් එනවා. ඒ නැලවීම කරලා දෙන්නේ කවුද? අර ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන රූප තුන තියෙන නිසා. එතකොට එහෙනම් ඒ චිත්තයෙන් හදන රූප කලාප ආකාර දෙකක් පෙන්නවා. ශබ්ද නවකය අනිත් එක ශබ්ද ලහුතාදී දුරදස කලාප. එතකොට සාමාන්‍යයෙන් බටනලා වෙනකොට මේ ශබ්ද නවකය විතරක්වත් ශබ්ද ලහුතාදී දුරදස කලාපේ විතරක්වත් නෙවෙයි ඒකේ තියෙන්නේ බටනලා වෙනකොට මේ කලාප දෙකේ මිශ්‍රණයක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේ අපි මේවා ගැන සාමාන්‍යයෙන් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. මේවා ගැන හිතන්න ඕනේ. ඉතින් දැන් මේ පොතක පදක මේවා කොහෙවත් කියලා නැහැ. මෙහෙම ඔය බටනලා ගැන හිතන්න කුරුගෙඩියෙන් ගන්න ඒවා ගැන හිතන්න අත් දෙක ගහනකොට එන සද්දේ බෝතලයක් බිම වැටෙන සද්දේ මේ ශබ්ද රූප කොයි මොනවාගෙන්ද හැදෙන්නේ කොයි වෙලාවටද හැදෙන්නේ මොන ආකාරයෙන්ද හැදෙන්නේ මොකවත් නැහැ. ඉතින් ඕවා අපි මේ භාවනාවෙන් හොයාගත්ත කරුණු තමයි. ඉතින් ඒ නිසා ඔබලත් කරන්න තියෙන්නේ මම මේ කියන ටික අහගෙන විතරක් ඉඳලා ගෙදර ගියාට බෑ. ඔබලත් මේ කියන දේවල් හිතන්න ඕන. මේ කියන ඊත්වයේ සාධ්‍ය රූපය හදනවා කොයි වෙලාවටද හැදෙන්නේ? අපේ ප්‍රායෝගික ජීවිතයේදී කොයි වෙලාවටද මේ හැදෙන්නේ? එතකොට චිත්තයෙන් ශබ්ද රූපය හදනවා ඒ කොයි වෙලාවටද හදන්නේ? අපි මේ කතා කරන හැම වෙලාවෙම හැදෙන ශබ්ද ඒ ශබ්ද ඔක්කොම චිත්තයෙන් හදන්නේ. එතකොට ඒක හැර අනිත් සෑම සියලුම ශබ්දයක් හදන්නේ ඊත්වයෙන්. ඉතින් අපි හිතන්න ඕනේ බලන්න ඕනේ කොහොමද ඒ ඊත්වයෙන් අනිත් හැම ශබ්දයක්ම එන්නේ? දැන් ඔයගොල්ලන්ට මේ වෙනකොට ඇහෙනවා යම් වතුර නටන සද්දයක්. ඒ සද්දය ඇහෙනවනේ. ඒ සද්දේ ඇහෙන්නේ කොහොමද? එතන තියෙන ඍතුවේ. වතුර නටවන්නේ කවුද? ඍතුව. එතකොට ඒ ඍතුවෙන් ඒ සද්ද රූපේ අදුවා අන්න සද්දයක් ඇහුණා. අන්න ඒ විදිහට අපි මේවා ධර්මයේ ප්‍රායෝගික කරන්න ඕනේ. ධර්මය කියන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය අපි තුල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපිට තමයි මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ස්වභාව ධර්මය අපි ප්‍රායෝගික කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේක මේ ගමන රසවත්ව එහෙම නැත්නම් ධර්ම රසය කියන එක තමයි ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ ස්වභාව ධර්මය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ඒක තමයි මේ ධර්මය. එතකොට මේ ධර්මය අපිට අපි තුල දැන් මේ අපි අවට ක්‍රියාත්මක වෙන දෙයක්. එතකොට ඒක කොහොමද කියලා අපි දැන් මේ ධර්මයට අනුව ගලපලා බලනකොට අන්න අපිට මේ ධර්ම රසය කියන එක ඇති වෙනවා. එහෙම නැතුව මේ ගමන කවදාවත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ විදිහට උත්සාහ කරන්න ඔබලා මේ ගමන ප්‍රායෝගික කරගෙන ඉස්සරහට යන්න. එනම් තව එකක් ආහාර ප්‍රත්‍ය ගැන විතරක් කියන්න තියෙනවා. ඒක තාමත් ඉක්මනින් මම කියන්න බලන්න මට નિયમિત කාල වේලාව ඉවරයි. මෙතන මම ලියන්නම් ආහාර ප්‍රත්‍යයෙන් හදනවා රූප 12. ආහාර ප්‍රත්‍යයෙන් රූප 12ක් හදනවා. මේ රූප 12 විතනත් අර මම කියු විදිහට අනේකාන්තද ආදි වශයෙන් වෙන්නේ නැහැ. මේ හදන 12 අනිත් ප්‍රත්‍ය වලිනුත් හදනවා. ඒක නිසා එහෙම වෙන් කිරීමක් නැහැ. එතකොට මෙතනත් කෙලින්ම ඉස්සෙල්ලාම අපිට ගන්න පුළුවන් රූප 8ක් කෙලින්ම වෙන් කර ගන්න පුළුවන්. ආහාරෙනොත් සුද්ධාස්තකයක් හදනවා. පඨවි ආපෝ තේජෝ හතර වායෝ පහ වර්ණ හය ගන්ධ හත රස රූපේ 8 ඕජා රූපේ. එතකොට මෙන්න සුද්ධාෂ්ටකය. එතකොට ආහාරයෙන් සුද්ධාෂ්ටකයක් හදනවා. ඊට පස්සේ තව එනවා රූප තව තියෙනවා 4ක්. මොනවද මේ 4 කියලා අපි බලමු. 4ක්. මේ පැත්තේ මම ලියනවා 9 මොනවද එන්නේ? ඒ 4 අනිවාර්යයෙන් අපිට දේශයෙන් ගන්න පුළුවන්. ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා තුනක් තියෙනවා. එතකොට ලහුතා
10 මුදුතා 11 කම්මඤ්ඤතා. එතකොට දැන් 11යි තව එක රූපයයි දෙන්නේ. ඒ රූපේ මොකද්ද? 12 අවකාශ රූපේ. ඒ කියන්නේ මේකේ කලාප හදන නිසා අවකාශ රූපයත් ඒකෙන් හදන්න ඕනේ. අවකාශ රූපේ. එතකොට රූප 12 ඉවරයි. එතකොට ඔය ආහාරයෙන් හදන රූප 12 හදන්නේ කලාප වශයෙන් දෙකක්. කලාප වශයෙන් දෙකක්. කලාප දෙකකින් තමයි ඔය රූප 12ම හදන්නේ. මොනවාද කලාප දෙක? පළවෙනි එක තමයි සුද්ධ අෂ්ටකය. සුද්ධ අෂ්ටකය. දෙවෙනි එක තමයි එකාදශක කලාප. ඒකාදශක කලාපය. ලහුතාදී ඒකාදශක කලාපය. ලහුතාදී ඒකාදශක කලාපය. දශක කලාපය. එතකොට සුද්ධාෂ්ටකයේ අපි දන්නවා ලහුතාදී ඒකාදශක කලාපය කියන්නේ සුද්ධාෂ්ටකයේට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුන එකතු වෙනවා. එතකොට ආහාරයෙන් මේ සත්වයාගේ ශරීරයේ තුල රූප 12ක් හදනවා. ඒ 12ම හදන්නේ කලාප වශයෙන් දෙකකින්. කලාප වශයෙන් දෙකකින්. එතකොට මෙන්න මේ අණුව මේ කර්මයෙන් කලාප 9කුත් චිත්තයෙන් කලාප 6කුත් ඉර්ධයෙන් කලාප 4කුත් ආහාරයෙන් කලාප 2කුත් වශයෙන් 9යි 6යි 15යි 4යි 19යි 2යි 21යි කලාප 21කින් තමයි මේ සත්වයාගේ ශරීරය තුල මෙන්න මේ ආකාර 21ක කලාප වලින් තමයි මේ රූපස්කන්ධය හැදිලා තියෙන්නේ. මේ රූපස්කන්ධයේ කලාප ආකාර 21කින් කියන්නේ කලාප 21කින් නෙමෙයි මේක හැදිලා තියෙන්නේ. ආකාර 21ක රූප කලාප අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මේ රූප කොටේ. ඔය ආකාර 21කින් පිට කිසිම රූප කලාපයක් මේ රූප කොටේ තුල නැහැ. තියෙන්නේ ඔය ටික පමණයි. එහෙමනම් දැන් අපිට මීට වඩා කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම අද මෙතනින් මගේ අද වැඩමුළුවේ වැඩ කටයුතු අවසන් කරනවා. ඉතින් මම අර කලින් ඔබලට මතක් කරා වාගේ මේක ඔබලට කරදරයක් කියලා හිතන්නේ නැතුව දැන් මේ බෝඩ් එක පුරා මම මෙතන මේ ටිකක් ලියලා තියෙනවා. දැන් ලිව්වේවා ගොඩක් මැකුවා. එතකොට මේ විදිහට මේ බෙදා යන්නේ මෙන්න මේ අපේ මේ පංචස්කන්ධේ යථා තත්ත්වය දැක ගන්න. විශේෂයෙන් මේ කරන්නේ රූපස්කන්ධයේ යථා තත්ත්වය දකින්න තමයි මේ බෙදීම කරන්නේ. මේ බෙදීම කරන තේ මේ ගාන විනිභෝගය කරන තේ අපිට කවදාවත් මේ සසරින් එතර වෙන ගමන යන්න බෑ කියන එක තමයි මම දකින්නේ. එම නිසා මේ අපි විශ්ින් කරන මේ ගාන විනිභෝගය ඔබ සියලු දෙනාට ීමට උපකාරයක් වෙලා මේ සසරින් එතර වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අදත් මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් වැඩමුළුව අවසන් කරනවා. එහෙමනම් ඊළඟට මම තාමත් කෙටියෙන් පුණ්‍යානුමෝදනාව කරන්න බලාපොරොත්තු වෙනවා. කාලය නියමිත වෙලාව ඉක්ුත් වෙලා තියෙන නිසා එහෙමනම් මේ සියලු දෙනාටම අපි මේ රැස් කර ගන්නා ලද කුසල් දෙගුණ තෙගුණ වෙලා අනුමෝදන් වීම සඳහා කිරීම සඳහා අපි එත්තවතාචාමේ කියන ගාථා මුවරක් සජ්ජායනා කරමු. එත්තවතාච අම්භේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාච අම්භේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙතෙක් වේලා අපි විසින් රැස් කර ගන්නා සකල පුණ්‍ය සම්භාරයේ සීල සම්පatti ප්‍රතිලාභේ පිණිස සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද අනුමෝදන් වෙත්වා. ඉස්සේ අනුමෝදන් වීමෙන් සැපතින් සැපතටමපත් වේවා. ඒ වගේම අපි අපට විශේෂයෙන් මේ වැඩමුළුව සඳහා සහභාගී වෙන ඒ සියලු දෙනා ඇතුළු සෑම සියලු දෙනාටම අපි විසින් මේ කර ගන්නා ලද සියලුම කුසල් පුණ්‍ය වීමෙන් අපි සියලු දෙනාගේම ඒකායන බලාපොරොත්තු වෙන මේ ජාතියේදීම සසර දුකින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රඥාව වැඩි වීම සඳහාම මේ කුසල් පුණ්‍ය වේවා කියලා සාදුකාරයක් දීලා අපි ප්‍රාර්ථනා කරමු.